ලිව්වා නේද ඒක? හරි. උඩ පුතේ සර් පල්ලෙහ එක මකන බෑ. පහළ එක මැකුවා වුණ සර්. තප්පරයක් දෙන්න සර්ට. හරි. ඒ අනුව බලන්න මෙන්න මේ රෝමිලක්කත් තුනට උත්තරේ සර් ලියන්න යන්නේ මෙතනින්. පුතේ මෙතන දීලා තියෙන සමීකරණය තමයි y සමානයි ax වර්ග ධන b. එතකොට b කියලා කියන්නේ හැරවුම් ලක්ෂයට මෙන්න මෙයාට. ඒ අනුව බලන්න අපි මේ එක ලක්ෂයක ඛණ්ඩාංකය ගමුකෝ. මේ එක ලක්ෂයක ඛණ්ඩාංකය ගමු. මම ගන්නම් මෙන්න මෙතන ඛණ්ඩාංකය මෙන්න මේ නිල් පාටින් සර් අවුල් කරේ උතන ඛණ්ඩාංකය ගන්නම්කෝ මම මේ ලෑස්තියේ a වලගේ හොයන්නයි යන්නේ. එතකොට ඔය රවුල් කරපු තැන y වලගේ ධන 1යි. a වලගේ දන්නේ නැහැ. x වලගේ ඒ වෙලාවේදී කීයයිද පුතේ? x වලගේ ඒ වෙලාවේදී ඍණ 2යි. එතකොට ඍණ 2 වර්ග. ඊට පස්සේ b කියලා කියන්නේ නැත්නම් ඕකේ අවමගේ ඍණ 3යි. දැන් සූත්‍රය සුළු කරනවා 1 සමානයි a වැඩි කරනවා ඍණ 2 වර්ගයේ ධන 4යි. ඍණ 3යි. නැවත උත්තරේ සුළු කරනවා 1 සමානයි 4යි a ඍණ 3යි. ඊට පස්සේ මේ 3 ගේනවා මේ පැත්තට. එක තියෙන පැත්තට 3 එනකොට යා ධන 3ක් වෙනවා සමානයි 4යි a. 1යි 3යි එකතු කරාම 4 සමානයි 4යි a. දෙපැත්තම 4ෙන් බෙදෙනවා. උත්තරේ a සමානයි 1යි. ඒ අනුව බලන්න මෙයාගේ උත්තරේ y සමානයි x වර්ග ඍණ 3 තමයි රෝමිලක්කම් 3 පිළිතුර වෙන්නේ. මම කරේ මොකක්ද? එක ලක්ෂයක ඛණ්ඩාංකයකට ප්‍රස්ථාරයේ තොරතුරු ආදේශ කරලා මම ඒ වලගේ හොයාගත්තා. ඒ වලගේ හොයාගෙන තමයි මම එයාට ආදේශ කළේ සමීකරණයට. හරි. බලන්න ඒ අනුව මෙයාට ලකුණු ලබා දෙන විදිහ රෝමිලක්කම් 1ට 1 ලකුණයි. රෝමිලක්කම් 2ට 1 ලකුණයි. රෝමිලක්කම් 3ට ලකුණු 3යි. රෝමිලක්කම් 4ට ලකුණු 2යි. රෝමිලක්කම් 5ට ලකුණු 3යි. ඔන්න පුතේ ලකුණු 10 ලබා දෙන විදිහ. ලකුණු 10 ලබා දෙන ওই විදිහට මේ ප්‍රශ්නේ සඳහා ලකුණු 10 ලබා දෙන ওই විදිහට. පුතේ අත උස්සාගෙන දරුවෝ තුන අත ටිකක් පාත් දාන්න ටක් ගාලා. අත උස්සාගෙන දරුවෝ ටික අත පාත් දාන්න. හරි නේද? හරි. දැන් අත උස්සන්න බලන්න මේ ප්‍රශ්නේ සඳහා ලකුණු 10න් 10ම සර් මට තියෙනවා කියන අය. ලකුණු 10න් 10ම තියෙනවා. නවීන් ඉන්නවා, තිලක්ෂී ඉන්නවා, තරුෂී ඉන්නවා, ලෙෂන් ඉන්නවා. ඒ වගේම නදුන් ඉන්නවා. very good. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. අත පාත් දාන්න. දැන් අත උස්සන්න සර් මට ලකුණු 7කට වඩා වැඩිපුර තියෙනවා කියන අය. ලකුණු 7කට වඩා වැඩිපුර තියෙනවා කියන සියලු දෙනා අත උස්සන්න බලන්න. සර් ලකුණු 7කට වඩා තියෙනවා. very good. හොඳයි ඈ. හරි. දරුවෝ 9ක් 10ක් විතර ඉන්නවා. හරි. අත පාත් දාන්නකො හැමෝම. ඔන්න සේ ගන්න උත්තරේ මැකුවා. ඊට පස්සේ යනවා ඊළඟ ගානට සමීකරණ ගානට යන්නේ බලන්න සමීකරණ ගාන. ඒ ගානේ කියනවා මෙන්න මේ විදිහට. හරි ලේසි ගානක් අමාරු ගානක් නෙවෙයි ඒක. ඒ ගානේ කියනවා මේ විදිහට අපට එක් දිනක චිත්‍රපට දර්ශනයක් නැරඹීම සඳහා සිනමා ශාලාවට පැමිණි සිටි සිසුන් ගණන එදින පැමිණි සිටි වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක් වූ අතර එදින චිත්‍රපට දර්ශනයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් සිනමා ශාලාවට ලැබුණු ආදායම රුපියල් 14000ක් විය. ළමා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 100ක්ද වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 150ක්ද නම් එම චිත්‍රපට දර්ශනය සඳහා සහභාගී වූ ළමුන් ගණන xද වැඩිහිටියන් ගණන yද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා කියනවා. බලමු වැඩේ හරි ලේසි. අය පාරක් චූට්ටක් ප්‍රශ්නේ කියවමුද අපි බලන්න. එක් දිනක චිත්‍රපට දර්ශනයක් නැරඹීම සඳහා සිනමා ශාලාවට පැමිණ සිටි ළමුන් ගණන එදින පැමිණ සිටි වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක් වූ අතර මොකද්ද කියන්නේ? ළමයි ගාන එදා ඇවිල්ලා හිටපු වැඩිහිටියෝ වාගේ දෙගුණයක්ලු. එහෙනම් y සමානයි ළමයි ඒ වාගේ දෙගුණයක් වෙන්න එපයි නේද? එහෙනම් පුතේ මේ දෙක සමාන. පැමිණ සිටි ළමුන් ගණන එදින පැමිණ සිටි වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක් ඌ අතර. එතකොට මේ වැඩේ මෙහෙමයි හැදෙන්න ඕන නේද? තව චුට්ටෙන්ස ගන්න වරද්දනවා.
අය පාරක් එදින පැමිණි සිටි ළමුන් ගණන. එදින පැමිණි සිටි වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක් වූ අතර ඒ කියන්නේ x සමානයි 2යි y වෙන්න ඕනේ. මේ තමයි පළමු සමීකරණය. ඒ වගේම වැඩිහිටියෙකුගේ කියනවනේ ළමා ප්‍රවේශ පත්‍රයක් රුපියල් 100යි කියලා ඒ අනුව මෙතෙන්ට ගන්නවා 100යි x ධන වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක් රුපියල් 150යි කියනවනේ ඒ අනුව මෙතෙන්ට ගන්නවා 150යි y සමානයි ඒ දෙකේ එකතුව රුපියල් 14000යි. මේ තමයි ප්‍රශ්නාංක නැත්නම් සමීකරණාංක දෙක. වැඩි පැහැදිලි නේද හැමෝටම? ඔය තමයි සමීකරණාංක දෙක. ඒ අනුව අපිට මේ සමීකරණය විසඳ ගන්න පුළුවනි හරි ලේසියෙන්. කොහොමද විසඳගන්නේ? x තියෙන තැනට අපි 2y ආදේශ කරමු මෙහෙම. 100යි වරහන් x වෙනුවට දානවා 2y ධන 150යි y සමානයි 14000යි. දැන් 100 වැඩි කිරීම 2 200යි y ධන 150යි y සමානයි 14000යි. 200යි 150යි 350යි y සමානයි 14000යි. දැන් දෙපැත්තම බෙදෙනවා 350යි. එතකොට උත්තරේ ලැබෙනවා 350ට 350 කැපෙනවා. උත්තරේ y සමානයි බිඳුවට බිඳුව කැපෙනවා. 1400 බෙදන්න ඕනේ 35. උත්තරේ සමානයි 40යි. ඒ කියන්නේ එදා දවසේ පැමිණි හිටපු වැඩිහිටියෝ ගාන 40යි. එහෙනම් මෙන්න පුතේ ළමයි ගාන හොයා ගන්නවා අපි. මේකේ සමීකරණ දෙක හදනවට වෙනම ලකුණු දෙන්නේ අපි ඈ. ඊට පස්සේ පුතේ මෙන්න ළමයි ගාන හොයනවා x සමානයි 2y. ඒ අනුව x සමානයි 2 වැඩි කිරීම 40යි. ඒ අනුව x සමානයි 80යි. ඒ කියන්නේ වැඩිහිටියන් 40යි ළමයි කීයයිද 80යි. ඔය තමයි එදා දවසේ ළමයින්ගේ සහභාගීත්වය. ලකුණු ලබා දෙන්නේ මේ විදිහට බලන්න. ලකුණු ලබා දෙන විදිය මේකේ සමීකරණ දෙක ගොඩ නැගුවට මෙන්න මේ සමීකරණ දෙක ගොඩ නැගුවට පුතේ ලකුණු 4ක් දෙනවා. සමීකරණ දෙක ගොඩ නැගීමට ලකුණු 4යි. ඒකේ y අගේ හෙව්වට ලකුණු 3යි x අගේ හෙව්වට ලකුණු 3යි. කොහොම තමයි මේ ප්‍රශ්නේ ලකුණු 10 ඔබට ලැබෙන්නේ. x හෙව්වට ලකුණු 3යි y හෙව්වට ලකුණු 3යි. හරි. අත උස්සන්න බලන්න මේ ප්‍රශ්නේ සඳහා ලකුණු 10න් 10ම තියෙනවා කියන දරුවෝ ටික. ඔන්න සර් මට නම් ලකුණු 10න් 10ම තියෙනවා. අත උස්සමු බලන්න. very good. ලෙෂන් තත්සරණී තිලක්ෂී උදුල ලලිදු නදුන් එරන්දිකත් ඉන්නවා ඒ ගොඩට එකතු වෙලා. very good. තරුෂී මොකද වුනේ? හසිත හරි. එරන්දිකා මොකද වුනේ? නවීන් තත්සරණී තරුෂී මොකද වුනේ? අත උස්සන්න ඕනේ හරියට. හරි. දරුවෝ 7 දෙනා ඉන්නේ. 7 දෙනා ඉන්නේ ඒ ගොඩේ. 7 දෙනයි. හරි නේද? හරි. අතපාත් දාන්න. ඊට පස්සේ ගානට යනවා සර්. මෙන්න ඊළඟ ගාන. මේක ඇවිල්ලා වර්ගජ සමීකරණයක්. මම මේකේ පළවෙනි එක හදන්න කාලය වැය කරන්නේ නැහැ. මොකද මම ඒක තාම ඔයගොල්ලන්ට උගන්වලා නැති නිසා මම ලකුණු 10 දෙන්න බලාපොරොත්තු වෙන්නේ B කොටසෙන් විතරයි. ඒ නිසා බලා ගන්න හැමෝම. අර උඩ එක කතා කරන්නේ නැහැ. මොකද මම ඒක ඔයගොල්ලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන කොටසක් නිසා ඈ. මොකද මම කිව්වනේ සමස්තය කවර් කරනවා කියලා. ඒ නිසා බය වෙන්න එපා කවුරුත්. මෙන්න කියනවා B කොටසේදී රූපයේ දැක්වෙන ඍජුකෝණාශ්‍ර මල් පාත්තියේ දිග පළලට වඩා මීටර 4ක් වැඩි. එතකොට පළල x නම් දිග x ධන 4ක් වෙන්න ඕන නේද? ඔව්. දැන් කියනවා මල් පාත්තියේ වර්ගඵලය වර්ග මීටර 45ක් නම් එහි පළල මීටර x ලෙසගෙන වර්ගජ සමීකරණයක් ගොඩනගන්න. රෝමිලක්කම් එක දිහා බලන්නකෝ. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා වර්ග මීටර 45යි කියලා. ත්‍රිජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. ත්‍රිජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලෙන්. උත්තරේ සමානයි 45යි. තොරතුරු ආදේශ කරමු. දිග කීයද? x ධන 4යි. පළල කීයද? x සමානයි 45යි. සුළු කරන්න. x වැඩි කිරීම x වර්ග ධන 4යි x සමානයි 45යි. දැන් වර්ගජ සමීකරණයකට
සමීකරණයක් නේ අපට ගොඩනගා ගන්න කියන්නේ. ගිය සතියේත් මම කියලා දුන්නා වර්ගජ සමීකරණයක් නම් සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන්න ඕනේ බිඳුව. ඒ නිසා x වර්ග ධන 4x තියෙන පැත්තට අරගෙන එනවා 45. එනකොට එයා ඍණ 45ක් වෙනවා. සමානයි බිඳුවයි. මෙන්න වර්ගජ සමීකරණය. ඔන්න පුතේ වර්ගජ සමීකරණය. හරි නේද? හරි. රෝමිලක්කම් දෙකේදී කියනවා වර්ගජ සමීකරණය විසඳීමෙන් මල් පාත්තියේ පළල සොයන්න කියලා. වර්ගජ සමීකරණය තමයි x වර්ග ධන 4x ඍණ 45 සමානයි බිඳුවයි කිය. එතකොට අපි බලනවා 45 හැදෙන හැටි. දැන් මෙතන ඉන්නේ පළමු පදේ අවසාන පදේ ගුණ කරාම ඍණ 45යි x වර්ගනේ. නේද? එතකොට 45 හැදෙන්නේ කොහොමද? 45 හැදෙන ක්‍රම තියෙනවා නේද? 9 වරක් 9යි x වැඩි කිරීම 5යි x. ආයෙක තමයි ගන්න වෙන්නේ නේද? ඒ අනුව බලන්න x වර්ග ධන 9යි x ඍණ 5යි x ඍණ 45 සමානයි බිඳුවයි. සාධක වෙන් කරනවා x වරහන් x ධන 9යි පොදු සාධකයේ ඍණ 5යි මෙතන ඉතුරු වෙනවා x ධන 9 සමානයි බිඳුවයි. වරහන් ඇතුලේ පද දෙක සමානයි x ධන 9යි වරහන් වලට එළියේ තියෙන දෙක වෙනම ගන්නවා x ඍණ 5යි සමානයි බිඳුවයි. දැන් මේ දෙන්න වෙන වෙනම බිඳුවට ආදේශ කරනවා x ධන 9 සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුවයි. නමුත් තවම x වලාගේ ලැබිලා නැති නිසා x සමානයි 9 එහා පැත්තට දානවා ඍණ 9 හෝ x සමානයි ඍණ 5 එහා පැත්තට දානවා ධන 5 වෙයි. එතකොට අපි හැමෝම දන්නවා කිසිම වෙලාවක මේ ඍජුකෝණාශ්‍රයේ දිග ඍණාගයක් වෙන්න බෑ. නැත්නම් පළල ඍණාගයක් වෙන්න බෑ. ඒ නිසා මෙන්න අපි හොයනවා මෙයාගේ පළල සමානයි ධන 5යි. ඔන්න පුතේ උත්තරේ 5යි මීටර. ඔය තමයි මෙයාගේ පළල. එතකොට මේ සඳහා ලකුණු ලබා දෙනවා මේ විදිහට වර්ගජ සමීකරණයේ ගොඩ නැගුවට ලකුණු 4යි සමීකරණයේ විසඳුවට ලකුණු 6යි. ලකුණු 10 ලබා දෙන්නේ ওই විදිහට. සමීකරණයේ ගොඩ නැගුවාට ලකුණු 4යි විසඳුවාට ලකුණු 6යි. අත උස්සන්න බලන්න 10න් 10ම ගත්ත කට්ටිය. ඔන්න සර් 10න් 10ම තියෙනවා ඒකට නම්. හොඳයි ඈ. හේවිඳු හසිත එරන්දිකා තරුෂි ලලිඳු නවීන් නදු. very good. very good පුතේ නියමයි. එහෙම තමයි වෙන්න ඕනේ. මොකද ආරම්භයේ ඉඳලම අපි වැඩේ හරියට ගොඩ දාගත්තොත් ගොඩ. දැන් ඕගොල්ලෝ මේ ටික ප්‍රැක්ටිස් කරන්න ඕන. තේරුණාද? හැම දවසකම පැය භාගයක් ගණන් වෙනුවෙන් අනිවාර්යෙන් අයින් කරන්න. මේක සර් මන්තරේ වාගේ කියවන්නේ එහෙම අයින් කරන ළමයින්ට විතරයි වැඩේ ගොඩ යන්න පුළුවන්. නැත්තම් පන්ති දවසට විතරක් පොතක් පෙරලාගෙන චුට්ටක් ගණන් හදලා පුතේ ගණන් විෂය ගොඩ යන්න බෑ. ඕගොල්ලෝ දන්නවා වෙනිත් ටයිම් වලට වඩා මෙතනදී ඕගොල්ලන්ගේ මේ මාස 3ට බලන්න අපි උගන්වපු විෂය ප්‍රමාණය කොච්චරද කියලා මේ මාස 3ට හිතා ගන්න බැරි තරම් විෂය කොටසක් උගන්වලා තියෙනවා. වෙන කිසිම තැනක කවර් නොවන විදිහට මාස 3කට ඉවර කරපු පාඩම් ටික බලන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මුදල් ගෙවලා පන්තියකට ගියා නම් මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔයාලා උපකාරක පන්තියට ගියා නම් මාස 3කට ඔයගොල්ලෝ පාඩම් කීපයක් කරයි. හැබැයි හරවත් විදියට මෙහෙම පාඩම් කිසිම තැනක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට වැඩක් වෙන තැන මෙතන ඔබට ගොඩ යන්න පුළුවන් එකම තැන මෙතන. ඒ නිසා සර් කියන විදිහට වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම දවසට පැය භාගයක් ගණන් වෙනුවෙන් වෙන් කළ යුතුමයි. එහෙම කරන උන් ටික විතරමයි ගොඩ යන්නේ. එහෙම නොකරන උන් ටිකට අනිවාර්යයෙන්ම පුතේ එක්සෑම් එකේ ලකුණු අඩු වෙනවාම තමයි. ඒක ඉරහඳ වාගේ විශ්වාසයි. ඒ නිසා පන්ති කට් කරගන්න එපා. හැම වෙලාවකම උත්සාහ කරන්න පන්තියට සම්බන්ධ වෙන්න. අනිත් පැත්තට හැම දවසකම දෙන හෝම්වර්ක් ටික කරන්න ඕනේ. ඒ වගේම තමයි හැම දවසකම එක ගානක් හරි හදන්න පුරුදු වෙන්න. මේ අවුරුද්ද පුරාවට. ඒ කියන්නේ මේ 2021 නෙමෙයි 22 ඕගොල්ලෝ විභාගයේ ලියනකම් මේ තැනට යන්න. බය වෙන්න එපා. 2022 අගෝස්තු වෙන්න පෙර ඔබේ මම 11 පන්තියේ සිලබස් එකක් ඉවර කරලා දෙනවා. ඒක නීතියක්. තේරුණාද? ලබන අවුරුද්දේ අගෝස්තු වෙන්න කලින් 11 පන්තියේ සිලබස් එකක් ඉවර කරලා දෙනවා. එතකොට ඔබට පුළුවනි ඕගොල්ලන්ගේ ඉස්කෝලේ සර්ට මිස්ටර් ගණන් උගන්වන්න ගිහිල්ලා. ඒක තමයි සාමාන්‍ය විය යුත්තේ. කියන්නේ දැනුම එච්චරට හැදිලා තියෙන්න ඕන. ආයි කිසිම තැනක කිසිම ප්‍රශ්නයක් නොවන විදිහට දැනුම හැදිලා තියෙන්න ඕන. ඒක තමයි මේ පන්තියේ එකම අරමුණ සහ මේ පන්ති වලට සම්බන්ධ වෙන ළමයිනුත් ඒ වගේ තමයි. සාමාන්‍යයෙන් දැන් ගිය අවුරුද්දේ 11 පන්තියේ ළමයින්ගේ හැමෝම හිටියේ ගොඩක් වෙලාවට සෙක්ෂන් එකේ පළවෙනියා දෙවෙනියා.
ඔය ළමයි 200ක් ඉන්න ඉස්කෝල නෙමෙයි. 2000 ඉන්න ඉස්කෝලවල සෙක්ෂන් එකේ ළමයි 3400ක් අතුරෙන් හැමදාම පළවෙනියා දෙවෙනියා අනිවාර්යෙන් මගේ ක්ලාස් එකේ ඉන්නවාම තමයි. හැබැයි පන්තියේ ඉන්නේ ලකුණු 20න් 30න්. හැබැයි සෙක්ෂන් එකේ ෆස්ට් එක ගහලා තමයි නතර වෙන්නේ. ඉච්චරට වැඩ වෙනවා මේ පන්තියේ. එතකොට හිතන්න ඔන්ලයින් එකේ මෙහෙමනම් ෆිසිකල් එකේ කොච්චර වැඩ ප්‍රමාණයක් වෙනවා ඇද්ද? සරලව හිතන්නකෝ. පැහැදිලි නේද? හරි. එහෙමනම් ඒ පේපර් එකේ කතාව එච්චරයි. මම අද දවසේ ලකුණු අහන්න බලාපොරොත්තුවක් නැහැ. අද දවසේ පොඩි පේපර් එකක් කරේ. එතකොට ඕගොල්ලන්ට මම බලාපොරොත්තු වෙනවා මේ මාසේ අවසානයේ. දැන් අදින් මේ මාසේ වල දවස් 7 ඉවරයි. නමුත් නිමාඩු දෙන්නේ නැහැ මේ මාසේ. කලින් මාසවල වාගේ. හේතුව නත්තලට පොඩි නිමාඩුවක් ලැබෙන නිසා ඕගොල්ලන්ට මේ මාසේ නිමාඩු දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නත්තල් මාසයේ කියන්නේ ලබන මාසයේ එක නිමාඩුවක් දෙනවා ඕගොල්ලන්ට. නත්තල් සැවරීම සඳහා එච්චරයි. එතකොට ඒ කතන්දර ඔක්කොම ටික ඇති. ඊට පස්සේ අනිත් එක ඔව් හරි. ඒ කතන්දර ඔක්කොම ඇති. ඒවා පස්සේ කතා කරමු. දැන් පාඩමට එමු. මොකද විනාඩි 10ක් වැඩිපුරක් ගිහිලා තියෙනවා. හරි. හැමෝම පෙරලා ගන්න සම්භාවිතාව ටියුට් එක. සම්භාවිතාව ටියුට් එක පෙරලා ගන්න. මේ සම්භාවිතාව ටියුට් එක චූට්ටක් විතර අසාර්ථක නැහැ. මේ ටියුට් එක සාර්ථකයි. නමුත් ඕගොල්ලන්ගේ පොතට වඩා වෙනස් විදිහට තමයි සර් ටියුට් එක හදලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ අච්චු පොතේ නැත්තම් ඔයාලගේ මට මතක හැටියට සම්භාවිතාව පාඩම තියෙන අවසාන හරියට වෙන්න. ඒ සම්භාවිතාව අච්චු පොතට සමානව යන්න ටියුට් එක හදලා නැහැ. හැබැයි ටියුට් එක කරලා ඉවරුණයින් පස්සේ සම්පූර්ණ සම්භාවිතාව ඕගොල්ලන්ට කිසිම ගේමක් නැතුව පුළුවන් වෙනවා ඉරහඳ වාගේ ෂුවර්. හැබැයි ටියුට් එකේ තියෙන ගණන් ටික තමයි හදන්නේ. ඒ වුණාට මේ පාඩමේ චුට්ටි අඩුපාඩුවක් සර් අතින් වුණා සම්භාවිතාව ටියුට් එක හදනකොට. මොකද මේක මම පරණ හදපු ටියුට් එකක්. අලුත් විදිහට මම මේකේ තොරතුරු අන්තර්ගත කළේ නැහැ. ඒ හේතුව නිසා මේකේ පුංචිම පුංචි නෝට් එකක් පොතේ යන්න වෙන නිසා හැමෝම ඕගොල්ලෝ නෝට් පොතත් ලං කරගන්න. මේ තමයි නෝට් පොතේ යන පළවෙනි නෝට් එක. ඕගොල්ලන්ගේ නෝට් එකක් කියන්නේ මහ ලොකු දෙයක් කියන්නේ නැහැ. මේකේ මූලික කොටස් ටික මට ඕගොල්ලන්ගේ පොතට දෙන්න වෙනවා. නැත්තම් මේක අමතක වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා සම්භාවිතාව ටියුට් එක අරගන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ නෝට් පොතත් ලං කරගන්න. ඒ දෙකත් එක තමයි සමගාමීව යන්නේ. මම නෝට් පොතේ දෙන නෝට් එක ඒකේ ලියන්න ඕනේ. ටියුට් එකේ යනකොට ඒ ටික අපි ඒකේ පිළිවෙලට යමු. හරි. දැන් පොඩ්ඩක් ටියුට් එක පැත්තකින් තියලා සර්ගේ බෝඩ් එක දිහා බලා ගන්න. අවබෝධයෙන් අහන් ඉන්න. එතකොට වැඩේ තේරෙයි. හරි නේද? හරි. දරුවනේ සම්භාවිතාව කියන පාඩම මේ නැත්තම් මේ ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකේ වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම ඊටමත් ප්‍රායෝගික සහ හැමෝම භාවිතා කරන පාඩමක්. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා කරන දෙයක් තමයි සම්භාවිතාව කියලා කියන්නේ. පුතේ සම්භාවිතාව ආරම්භ වෙනවා පළමු ලෝක යුද්ධයේදී. පළමු ලෝක යුද්ධය දක්වා මේක යනවා. මේ කලිනුත් මේක තිබුණා. හරිද? පළමු ලෝක යුද්ධය. හරි නේද මගේ වචන ටික? හරි. පළමු ලෝක යුද්ධය. මේකට පළවෙනි ලෝක යුද්ධෙන් අඩිතාලම වැටුණට මේ සඳහා හරිම නීතිමය පැත්ත සහ න්‍යායාත්මක පැත්තේ ඉන්නේ දෙවන ලෝක යුද්ධේ. දෙවන ලෝක යුද්ධයෙන් තමයි මේ සඳහා නියම අඩිතාලම සහ පසුබිම වැටෙන්නේ. එතකොට මේ පාඩම අර ගොඩාක් අතීතයට යන පාඩමක් නෙවෙයි. මේක මේ මෑත ඉතිහාසයේදී. ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා නෙවෙයි. මේ අපි සාමාන්‍ය අපිට ගණනය කරගන්න පුළුවන් කාලයේදී තමයි සම්භාවිතාව කියන විෂය කොටස් ටික අපට ඉගෙන ගන්න ලැබෙන්නේ. එතකොට දෙවෙනි ලෝක යුද්ධයේ වෙලාවේදී ඕගොල්ලෝ දන්නවා දැන් ඔයාලට මම හිතනවා ඉතිහාසය උගන්වනවා මේ කොටස් ටික 10 පන්තියේදී 11 පන්තියේ තව චුට්ටක් වැඩිපුර උගන්වයි. මම ලෝක යුද්ධ ගැන කියලා දෙන්න යන්නේ නැහැ. පුතේ මේ ලෝක යුද්ධ වලදී බටහිර රටවල් සහ පෙරදිග රටවල්. දැන් ඔය ජපානය, චීනය ඊට පස්සේ ඔය වගේ රටවල් ගොඩාක් මේ යුද්ධයට සම්බන්ධ වුණානේ පෙරදිගේ. ඒ වගේම තමයි බටහිර විදිහට අපට ඇමරිකාව ඊට පස්සේ බ්‍රිතාන්‍ය, රුසියාව ඔය වගේ රටවල් ලෝක යුද්ධයට සම්බන්ධ වුණා. මෙහෙම සම්බන්ධ වෙලා පුතේ අධික ලෙස දේපල විනාශයක්. ඒ වගේම තමයි කර්මාන්ත විනාශයක්. මිනිසුන්ගේ ආර්ථිකය ඔය කියන හැමදේම ලොකුම ලොකු කඩාවැටීමකට ලක් වුණා. හැමදේම කඩාවැටෙන්න පටන් ගත්තා. මෙන්න මේ කඩාවැටිල්ලත් එක්ක තමයි කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ. ඉතිහාසයේ පාඩමක් නේ. මේ කඩාවැටිල්ලත් එක්ක තමයි පුතේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ. මේක බටහිරනේ ආරම්භ වෙන්නේ නේද? මෙන්න මේ කාර්මික විප්ලවයේදී මිනිස්සු
ඒගොල්ලන්ගේ තිබිච්ච ප්‍රෙෂර් එක අපි කියන්නේ අර පීඩනය කියලා. මානසික ආතතිය පීඩනය. මෙන්න මේක මුදවා ගැනීම සඳහා ඒ කාලේදී පුතේ ආරම්භ වුණා සූදුව. මොකක්ද ආරම්භ වුණේ? සූදුව. ඔය සූදු කෙල්ලවා කියලා කියන්නේ මොනවද මේකට ගන්න පුළුවන්? කැසිනෝ, ඊට පස්සේ ඔය අස්ස රේස්, අස්සයෝ පදින්නේ, ඊට පස්සේ මෝටර් සයිකල් දාවන තරඟ. දැන් හැබැයි මේනකොට මෝටර් සයිකල් හොයන් තිබුණේ නැහැ. මම කියන්නේ සමස්තේම එතිනින් ගියයින් පස්සේ මොකද්ද පුතේ? හරි. ඒ වාගේ මෙන්න මේ වාගේ පුතේ සූදුව. දැන් ඔය බූරු ගහිල්ලත් ඔය කාලේ ඔක එන්න ඇති ඉතින්. හොඳ අපි සාමාන්‍ය සූදුව කියලා මේ සමස්තේම ගන්නවා. මෙන්න මේ සූදුව සඳහා ගෙනාපු ගණිත ක්‍රමය තමයි පුතේ සම්භාවිතාව කියලා කියන්නේ. මේ සූදුව සඳහා ගෙනාපු ගණිතමය අර්ථ දැක්වීම තමයි සම්භාවිතාව කියලා කියන්නේ. එතකොට හැම වෙලාවකම සූදුවේදී ඒ කියන්නේ ඔය ඔට්ටු දැමිල්ලේදී ක්‍රියාත්මක වෙන්නේ පුතේ සම්භාවිතාව. මොකද්ද? ඔට්ටු දැමිල්ලේදී හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්නේ සම්භාවිතාව. සර් කැසිනෝ කොහොමද සෙල්ලම් කරන්නේ? නෑ ඒවා දැනගන්න ඕනේ නෑ. කැසිනෝ උඹලා ඊට පස්සේ පටන් ගන්න ඒක. හරි. කැසිනෝ සෙල්ලම් කරන විදිහ දැනගන්න ඕනේ නෑ. බූරු සෙල්ලම් කරන විදිහ දැනගන්න ඕනේ. ඒවා තියෙනවා කියලා දැනගන්න සෙල්ලම් කරන හැටි දැනගන්න එපා. එතකොට ඔක වදයක් වෙනවා. සෙල්ලම් කරන හැටි කුරුදුනොත් තියෙනවා. හරි. කැස්සත්තාව. හරි. එතකොට මෙන්න මේ වාගේ සූදුව සඳහා ගෙනාපු ගණිතයක නැත්නම් ගණිතමය සංකල්පය තමයි පුතේ සම්භාවිතාව කියලා කිව්වේ. දැන් ඕක ලංකාවේ වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවා ලොතරැයි කියන්නේ. ලොතරැයි සූදුවක්නේ. ඒක ඇවිල්ලා රාජ්‍ය අනුග්‍රහය තියෙන සූදුවක්. ලොතරැයි. මම දන්නේ නැහැ මේ ලියු වචනේ හරිද කියලා. ලොතරුයිද මොකක්ද ලියලා තියෙන්නේ නේද? ලොතරැයි. ඔය මහජන සම්පත කියනවා ගොවිසෙත කියන ඒක සූදුවක්. ඒක අපි දන්නේ නැහැ. අපිට හිතෙන්නේ ටිකට් එකක් අදිනවා නේද? ලොතරැයියක් ගත්ත. එහෙම නෑ පුතේ ඒක සූදුවක්. ඒ සූදුවේ තියෙන සම්භාවිතාව. ඇයි? ඕගොල්ලෝ දැකලා තියෙන දැන් අපි දන්නවා මහජන සම්පතේ එකේ ඉඳලා නැත්නම් බිඳුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් විතරයි තියෙන්නේ. හිතන්නකො මෙහෙම. ඒක ඉලක්කම් 6ක් තියෙනව නේද? 0 1 3 7 2 8. එතකොට ඉලක්කම් 3යි ඔන්න ඉලක්කම් 6. හිතන්නකෝ මේ තමයි අද දවසේ මහජන සම්පතේ ඉලක්කම් 6 කියලා. හරි සරලයිනේ මේක. මේ දින අද දවසේ මහජන සම්පතේ දිනුම් අදින ඉලක්කම් 6 කියලා හිතන්නකෝ. හැබැයි මේකේ කෝටි ගාණක් ලංකාවේ ලොතරැයි විකුණනවා. විකුණනට එහෙකටවත් මේක ඇදෙනවද? නැහැ. ඇදෙන්නේ මාස 6කට 7කට සැරයක් කාට හරි එක්කෙනෙකුට ඇදෙනවා. හැබැයි 20 තෑගි ඇදෙනවා ගොඩක්. 100 තෑගි ඇදෙනවා. 1000 තෑගි ඇදෙනවා. හැබැයි ලක්ෂේ ඒවා 5යි තියෙන්නේ එක දවසටම. නේද? ලක්ෂ 10 ඒවා එකයි තියෙන්නේ. මුළු සමස්ත ත්‍යාග මුදල නම් ඔන්න මාස 6කට විතර සැරයක් එක්කිනෙකුට හම්බ වෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? පුතේ මෙතන තියෙන සම්භාවිතාව. ඒ කියන්නේ මෙතනදී ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරනවා මේ සම්භාවිතාවට අනුව අපි දිනුම ලබා දෙන්නේ මාස 6කට වරක්. මාස 6කට වරක් තමයි අපි දිනුම ලබා දෙන්නේ. එහෙම දිනුම ලබා දෙනකොට අපි කොහොමද මේකේ අංක ටික හදන්න ඕනේ? පැහැදිලි නේද? අපි කොහොමද මේකේ අංක ටික හදන්නේ කියන එක සම්බන්ධයෙන් ඒගොල්ලෝ සම්භාවිතාවේ සූත්‍රයකින් තමයි මෙන්න මේ අංක ටික එදා දවසේ ඒගොල්ලෝ දිනුමට ඇතුළත් කරන්නේ. එතකොට අපි බලනවා මෙන්න බෝලයකට දැම්මා මෙන්න මේක කැරකුවා මෙන්න අංක ටික ආවා මෙන්න ඇදුන හැටි කියලා අපි හිතනවා. හැබැයි පුතේ උතර සම්පූර්ණයෙන්ම තියෙන්නේ සම්භාවිතාවේ සිදුවීමක්. තේරුණා නේද? සම්භාවිතාවේ සිදුවීමක් තමයි උතන තියෙන්නේ. ඕකේ සූත්‍රයක් තියෙනවා ගොඩක් ඒ වගේ මේක ලංකාවේ චුට්ටක් මේක පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හැබැයි 100%ක්ම හරි කියලා කියන්න බෑ. සූත්‍රයක් තියෙනවා අද දවසේ අදින මහජන සම්පතේ හරි මොකේ හරි ඉලක්කම් ටික හොයාගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය මම මේ පාඩම ඉවර වෙලා කියලා දෙන්නම්. මෙන්න මේ සූත්‍රයෙන් තමයි හොයන්නේ කියලා. වැඩේ තියෙන්නේ සූත්‍රය දාලා අංක ටික හොයාගත්තට ඒ සූත්‍රයෙන් ලොතරැයිය තියෙන තැන හොයාගන්න බෑ. තේරුණා නේද? සූත්‍රය දාලා අංක ටික හොයාගන්නම් පුළුවන්. හැබැයි මේ ලොතරැයිය තියෙන තැන තමයි හොයාගන්න බැරි ඈ. එහෙම සූත්‍රයකුත් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම් මේ පාඩමේ අවසානයේදී. ඉතින් ඔන්න ඔය වාගේ එකකට තමයි සම්භාවිතාව කියලා කියන්නේ. හරි. දැන් ඔන්න මම සම්භාවිතය ආරම්භය ගැන චුට්ටක් කියලා දුන්නා. වෙන කිසිම පාඩමක මම ඔය වාගේ ආරම්භයක් ගැන කතාවක් කියලා නැහැ.
මේ පාඩමේ කියන්නේ හේතුවකුත් තිබුණා. දැන් මම ඔබෙන් අහනවා පුතේ සම්භාවිතාව කියන්නේ මොකක්ද? දැන් කියන්න එපා සූදුව සඳහා ගෙන ආපු ගණිතමය ක්‍රීඩාව කියලා. සම්භාවිතාවට උදාහරණයක් දෙන්න බලන්න ඕගොල්ලෝ මයික් එක ඔන් කරලා මට. සම්භාවිතාව කියන්නේ සර් මෙන්න මේක. උදාහරණයක් දෙන්න බලන්න කවුරු හරි. ආසයි වල කටවල අහන්න. මම්මනේ කෑ ගහන්නේ නැත්තම්. හේවිදු. මොකද්ද පුතේ සම්භාවිතාවක් කියන්නේ? උදාහරණයක් දෙන්න මට. සර් මෙන්න මේකයි සම්භාවිතාව කියලා කියන්නේ කියලා. කො තත්සරණී උත්සාහයක් දරුම් බලන්න පුතේ. මයික් ඔන් කරලා කියන්න. තරුෂි මොකද්ද සම්භාවිතාවක් කියන්නේ? උදුල මොකද්ද පුතේ සම්භාවිතාවක් කියන්නේ? කො නෑනේ. අනේ ඔන්න ලංකාවේ ළමයින්ගේ හැටි. මයික් එක ඔන් කරලා මූණ පේන්නෙත් නෑ. කතා කරගන්න බෑ. ලැජ්ජාවේ බෑ. හරි. පුතේ සම්භාවිතාවක් කියනකොට මෙයා ඇවිල්ලා විශේෂිත වූ කොටසක්. ඕගොල්ලෝ ඔය හිතපු එක නෙවෙයි සම්භාවිතාව කියලා කියන්නේ. මම දන්නවා. හැමෝම මට නොකීවට මොකක් හරි උත්තරයක් හිතන්නේ නැතිනේ. මං හිතනවා ඒක නෙවෙයි සම්භාවිතාව කියන්නේ. මෙන්න බලන්නකො සර් ගන්න උදාහරණ කීපයක්. මම දානවා ගලක් ඉහළ විසි කිරීම. ඉහළ විසි කිරීම. ගලක් ඉහළ විසි කරනවා. පුතේ ගලක් ඉහළ විසි කරයින් පස්සේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද පුතේ? ප්‍රතිඵල කීයක් තියෙනවද? මං ගල් කැටයක් අරගෙන උඩට වීසි කරනවා. මට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කීයක් තියෙනවද? එකයි. මොකද්ද ප්‍රතිඵලය? සර් ඔය උඩට විසිකපු ගල බිම වැටෙනවාම තමයි. මොකද්ද? ඔය උඩට විසිකපු ගල බිමට වැටෙනවාම තමයි සර්. ප්‍රතිඵල එකයි. තව එකක් බලමු අපි. තව එකක් බලමු. වීදුරු කෝප්පයක්. වීදුරු කෝප්පයක් බිම අතහැරීම. බිම අතහැරීම මොනවා වෙයිද? සාමාන්‍ය අපිව ගෙදර වතුර බොන වීදුරු කෝප්ප තියෙන්නේ. ඒ කෝප්පයක් අරගෙන මම අහක බලන්න දානවා බිමට ඩෝන් ගාලා. සිමෙන්ති පොළොවටමයි දාන්නේ. නැත්නම් ටයිල් පොළොවටම තමයි දාන්නේ. මොනවා වෙයිද? අනිවාර්යෙන් සර් ඔය වීදුරු කෝප්පේ බිඳෙනවා. බිඳෙනවා නේද? ඔව්. මෙන්න මේ වාගේ ප්‍රතිඵල එකක් තියෙනවා නම් අපි කරන මොකක් හරි ක්‍රියාකාරකමක ප්‍රතිඵල එකක් තියෙනවා නම් පුතේ ඒවට අපි කියනවා නියත කියලා. නියතයක් මේක නේද? ගලක් උඩ වීසි කරොත් බිම වැටෙනවා. ඒක ඉතින් කවුරු ආවත් නවත්තන්න බෑ. සාමාන්‍ය අපි වතුර බොන කෝප්පයක් අරගෙන බිම අතෑරියොත් එහෙම ඕක බිඳිනවාම තමයි අම්මගෙන් ගුටි කණ්ඩක් වෙනවා. ඒක සාමාන්‍ය. ඒකත් නියතයක්ම තමයි. අන්න පුතේ ඕවට අපි කියනවා නිශ්චිත වශයෙන්ම එක් ප්‍රතිඵලයක් තියෙන සිදුවීම් කියලා. මොකද්ද පුතේ? නිශ්චිත වශයෙන්ම එක් ප්‍රතිඵලයක් තියෙන සිදුවීම්. තව උදාහරණ තියෙනවා නේද? නැගෙනහිරින් ඉර පායයි, බටහිරින් ඉර බහි. ඕවත් ඇවිල්ලා නියත ප්‍රතිඵල. ඒ වගේම මෙන්න මේ ටික දිහා බලන්නකො. මේ ටික දිහා මම කියනවා හෙට වහීවි. හෙට වහීවි. මොකද්ද බොලේ ඒ කියන්නේ? තව එකක් බලමු. ලබන සතියේ ලෝක විනාශය වේ. ලෝක විනාශය සිදු වේ. මාර වැඩි. ලබන සතියේ ලෝක විනාශය සිදු වේ. මම තව එකක් කියනවා. අහසෙන්යි පියාඹනවා. හරි. ඒකත් හරි. හරිද? හරි. තව එකක් හෙට වහීවි ලබන සතියේ ලෝක විනාශය සිදු වේ. පව් කළොත් අපායේ යාවි. අපායේ යාවි. මේවා මොනවද? හෙට වහීවි. මෙලෝ ගැම්මක් තියනවද? ප්‍රතිඵලයක් තියනවද? නැහැ. ලබන සතියේ ලෝක විනාශය සිදු වේවි. එහෙම කියන්නවත් පුළුවන්ද? නිකන් පුළුවන් වගේත් බෑ වගේත් නේද?
පව් කළොත් අපායේ යාවි. යනවද අපායේ? දන්නේ නැහැ. දැකලා නැහැනේ අපායේ ගිහිල්ලා නැහැනේ කවුරුවක්වත් නේද? ගිහින් තියෙද අපායේ පැත්තේ රවුමක් දාලා නේද? යක්කු බලාගෙන ඊට පස්සේ අර කවුද? ඔය යක්කු ටික හම්බ වෙලා පොඩි සාකච්ඡා පාරක් දාලා ලෝදිය හැලිය බලාගෙන ට්‍රිප් එකක් එන්න එහෙම කවුරුත් ගිහින් තියෙනවද? නැහැ. එතකොට පුතේ මෙන්න මේ වාගේ ඒවා. දැන් ඔකට සම්භාවිතාවට මේවත් ගන්නවා සමහරක් අය. හෙට වහීවි. පුතේ මේවා අනාවැකි. මේවා මොනවද පුතේ? අනාවැකි. අනාවැකි. මේවා පුද්ගලානුබද්ධයි. හෙට වහීවි කියන එක පුද්ගලානුබද්ධයි. ලබන සතියේ ලෝක විනාශය සිදු වේ කියන එක පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ ලෝක විනාශය සිදු වෙන එක පුද්ගලයෙකුට සම්බන්ධ කරලා නෙමෙයි. මේක කියන මනුස්සයා තමයි ඒ ගැන දන්නේ. අනිත් කට්ටිය දන්නේ නැහැ. ඒක වේද දන්නෙත් නැහැ, නොවේද දන්නෙත් නැහැ. පව් කළොත් අපායේ යාවි. මේක ඇවිල්ලා ආගමෙන් ආගමට වෙනස් වෙනවනේ. පව් කළොත් අපාය යාවි කියන එක නේද? බුදුදහමෙන් ගත්තොත් අපායේ යනවා තමයි. එතනින් ගියන් පස්සේ කිදු දහමෙන් ගත්තත් එහෙම. එතකොට තව එකකින් ගත්තොත් ඒක නොවෙන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට මේවා අනාවැකි. එතකොට නියතයක් කියන්නේ සම්භාවිතාවකට ගන්න බෑ. අනාවැකි සම්භාවිතාවකට ගන්නත් බෑ. ඔන්න විශේෂත්වය. මොකද අනාවැකි වල ප්‍රතිඵල නැහැනේ. අනාවැකි වල ප්‍රතිඵල නැහැ. බලන්න මෙන්න මේ ටික. ඊට පස්සේ ලියන සෙට් එක බලන්න සර්. ඊට පස්සේ ලියන සෙට් එක. ඒ සෙට් එකේ ගන්නවා සර් මෙන්න මේ විදිහට. මම ගන්නම්. ක්‍රිකට් තරගයකට සහභාගී වීම. ක්‍රිකට් තරගයකට සහභාගී වීම. සහභාගී වීම. තව එකක් විභාගයකට මුහුණ දීම. ඔන්න ඔය ක්‍රියාකාරකම් දෙක දිහා බලන්නකෝ. ක්‍රිකට් තරගයකට සහභාගී වීම. පුතේ ක්‍රිකට් තරගයකට සහභාගී වීමේ ප්‍රතිඵල මොනවාද? ක්‍රිකට් තරගයකට සහභාගී වීමේ ප්‍රතිඵල තමයි එක්කෝ අපි දිනනවා, වින් කරනවා. නැත්තම් අපි පරදිනවා, ලොස්. නැත්තම් මැච් එක ඩ්‍රෝ වෙනවා. ඔන්න පුතේ ප්‍රතිඵල කීයක් තියෙනවද පුතේ ක්‍රිකට් තරගයකට සහභාගී වීමේ? 3යි. මොනවාද? හොඳට ගැහුවොත් දිනනවා. මෙලෝ රහක් නැතුව ගැහුවොත් පරදිනවා. හැබැයි හදිසියෙන් හරි වැස්සොත් මැච් එක ඩ්‍රෝ වෙනවා. අන්න. ක්‍රිකට් තරගයක ප්‍රතිඵල 3යි තියෙන්නේ. ප්‍රතිඵල 3ක් තියෙනවා. විභාගයකට මුහුණ දීම. අනේ මාර වැඩි. ඇයි? හොඳට ලිව්වොත් පාස් වෙනවා. නිකන් ලිව්වොත් ෆේල් වෙනවා. ඒ කියන්නේ විභාගයකට මුහුණ දීමේ ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ වාගේවට අපි කියනවා සසම්භාවී සිදුවීම් නැත්නම් සසම්භාවී ක්‍රියාකාරකම් කියලා. සසම්භාවී ක්‍රියාකාරකම් කියලා කියනවා. ක්‍රියාකාරකම්. මොකද්ද මේ ලියන්නේ? ක්‍රියාකාරකම්. මොන ක්‍රියාකාරකම්ද? සසම්භාවී ක්‍රියාකාරකම් කියලා කියනවා. එහෙම කියන්නේ හේතුව තමයි පුතේ සම්භාවිතාවමේ සිදුවීමක් වෙන්න නම් ප්‍රතිඵල එකකට වඩා තියෙන්න ඕනේ. මොකක්ද? ප්‍රතිඵල එකකට වඩා තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ප්‍රතිඵල නිශ්චිත වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ප්‍රතිඵල අවිනිශ්චිත වෙන්න බෑ. ක්‍රිකට් තරගයකට යන්න කලින් අපි දන්නවා එක්කෝ මේක දිනනවා නැත්නම් පරදිනවා නැත්නම් ඩ්‍රෝ වෙනවා. දැන් මේ දවස්වල ලංකා ටීම් එක සහ වෙස්ට් ඉන්දීස්ලා බටහිර ඉන්දිය පොදු කණ්ඩායම අතර තරගයක් තියෙනවා ගාල්ලේ ක්‍රිකට් තරගයක් නේද? දැන් ඕක සමහරක් අය මේ වෙලාවේ නැත්නම් ඊළවල් කාලෙදී ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඕක දිහා බලාගෙන ඉන්නේ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන්නේ. නේද? අපි ඒකට කියන අපේක්ෂිත ප්‍රතිඵලය කියලා. ඒක ඉස්සරහට කියලා දෙන්නම්. ප්‍රතිඵලයක් බලාගෙන ඉන්නේ. හැබැයි තාම ප්‍රතිඵලයක් නැති වුණාට අපි දන්නවා ඒකේ අවසානයේ මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ? එක්කෝ අපේ උන් ටික දිනනවා. එහෙම නැත්නම් අපේ උන් පරදිනවා. නැත්නම් අද මේ වැස්සා වාගේ වැස්සොත් එහෙම මැච් එක ඩ්‍රෝ වෙනවා. වැඩේ සිම්පල් නේ. අන්න. ප්‍රතිඵල එකකට වඩා තියෙනවා. හැබැයි ප්‍රතිඵල ටික නිශ්චිතයි. අනිත් පැත්තේ විභාගයකට මුහුණ දීමෙන්නකෝ. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා වාර විභාගයක් ලියනවා. හිතන්නකෝ සාමාන්‍ය පෙළ ලියනවා කියලා. හිතන්නකෝ සාමාන්‍ය පෙළ ගණිතය ලියන්නේ කියලා ගිහිල්ලා. එතකොට විභාගයට යන්න කලින් ලැබෙන ප්‍රතිඵලය ගැන අපට අවබෝධයක් තියෙනවනේ මොකද්ද? හොඳට ලිව්වොත් පාස්. පාඩම් කරන්නේ නැතුව ගණන් හදන්නේ නැතුව ලිව්වොත් ෆේල්. අන්න. විභාගයේ ලියන්න කලින් අපිට ඒකේ ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල ගන්න අපි දන්නවා. මොනවද ප්‍රතිඵල ටික? එක්කෝ පාස් නැත්නම් ෆේල්. අන්න ඒ වාගේ පුතේ අපි කරන ක්‍රියාකාරකමේ ප්‍රතිඵල එකකට වඩා තියෙනවා නම් ඒ වගේම ප්‍රතිඵල ගන්න නිශ්චිතයි නම්
ඒකට අපි කියනවා පුතේ සම්භාවිතාමය සිදුවීම නැත්නම් සසම්භාවී ක්‍රියාකාරකම් කියලා අපි කියනවා. පැහැදිලිද? මොකද්ද පුතේ සසම්භාවී ක්‍රියාකාරකම් කියන්නේ? අපි කරන ක්‍රියාකාරකමේ ප්‍රතිඵල නිශ්චිතයි නම් එකකට වඩා වැඩිපුර තියෙනවා නම් එවන් වූ සිදුවීම් නැත්නම් එවන් වූ ක්‍රියාකාරකම් වලට අපි කියනවා සසම්භාවී සිදුවීම්. එහෙම නැත්නම් එහෙම සසම්භාවී ක්‍රියාකාරකම් කියනවා. පැහැදිලි නේද හැමෝටම? ගොඩ නේද හැමෝම? හරි. ඊට පස්සේ දැන් ওই සම්භාවිතාවේ තාම ඔය මුල අවුල්න වෙලාව මේ අපි යන්නේ ඈ. හරි. පුතේ හැමෝම මේක නෝට් පොතේ නෝට් එක දාගමු. නෝට් පොතේ මෙතන ටියුට් එකේ මට නෝට් එක දෙන්න බැරි වුණා ඒකයි. නෝට් පොත අරගෙන සම්භාවිතාව කියලා මාතෘකාව දාගන්න. මොකද පස්සේ අමතක වෙන වෙලාවකදී එතනින් හරි බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ නිසා සම්භාවිතාව කියන මාතෘකාව දාලා මෙහෙම ලියා ගන්න. චුට්ටයි ලියා ගන්න. එතකොට ඉවරයි ඈ. ඊට පස්සේ ටියුට් එක එනවා සර්. ලියා ගන්න මෙහෙම. දී ඇති යම් ක්‍රියාකාරකමක ප්‍රතිඵල නිශ්චිත වේ නම් හා ප්‍රතිඵල එකකට වඩා පවතී නම් ප්‍රතිඵල එකකට වඩා වැඩි ගණනක් පවතී නම් ප්‍රතිඵල එකකට වඩා වැඩි ගණනක් පවතී නම් එවන් වූ ක්‍රියාකාරකම් සසම්භාවී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වයි. සසම්භාවී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වයි. සසම්භාවී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වයි. හරි නේද? හරි. ඊට පහළින් මේ සර් රෝසු පාටින් ලියලා තියෙන උදාහරණ දෙකත් එක්ක තවත් උදාහරණයක් විතර ලියා ගන්න බලන්න ඕගොල්ලෝ. ක්‍රිකට් තරගයකට සහභාගී වීම, විභාගයකට මුහුණ දීම, දාදු කැටයක් උඩ දැමීම, කාසියක් උඩ දැමීම, අන්න ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ලියා ගන්න බලන්න එහෙම කීපයක් උදාහරණ විදිහට. ඕකේ චුට්ටයි එහෙම ලියන්න කියලා. ඊට පස්සේ මම ටගලා ටියුටර් එනවා ඔයගොල්ලොත් එක්ක. මේ පාඩමේ විතරයි චුට්ටක් විතර ඔහොම මට උනේ. ඒ කියන්නේ නෝට් එකට මට ඉඳ තියන්න බැරි වුණා ටියුට් එක. ලිව්වා නේද හැමෝම? ලිව්වනේ? හරි සර් මකනවා. සර් මැකුවා. හරි. ඊට පස්සේ පොතේම අනුමාත්‍රකාව දාගන්න. පොතේ මේක ටියුට් එකෙත් මේ මාතෘකාව තියෙනවා.
මම ටියුට් එකේදී මේක පස්සේ දෙන්නම් ඕගොල්ලන්ට. දැනට පොතේ මෙන්න මේ අනුමාත්‍රිකාව දාගන්න පුතේ නියති අවකාශය කියලා. පොතේ දැනට මෙන්න මේ අනුමාත්‍රිකාව දාගන්න නියති අවකාශය කියලා පොතේ දාගන්නේ. ඔය ටියුට් එකේ තියෙනවා. බය වෙන්න එපා. ටියුට් එකේ අවස්ථාවේදී මම පුරවන්න නැත්නම් උත්තර ලියාගන්න බැරි වෙනවා ඕගොල්ලන්ට. නියති අවකාශය කියලා පොතේ දාගන්නකො අනුමාත්‍රිකාව නියති අවකාශය. හරි නේද? නියති අවකාශය. හරි. දරුවනේ දැන් ඔන්න මෙතනින් පස්සේ ටික හොඳට අහගන්න. මෙතනින් පස්සේ තමයි ගණන් හතර පැත්තට බහින්නේ සර්. ඈ නියති අවකාශය ගැනයි කියලා දෙන්නේ යන්න. පුතේ නියති අවකාශය කියලා කියන්නේ අපි කරන යම් ක්‍රියාකාරකමක. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මෙහෙම. අපි ගමුකෝ ධාතු කැටයක් උඩ දැමීම කියන ක්‍රියාකාරකම මේක සසම්භාවීනේ. ධාතු කැටයක් උඩ දැමීම. උඩ දැමීම. මොකද්ද ක්‍රියාකාරකම? ධාතු කැටයක් උඩ දැමීම. පුතේ නියති අවකාශය කියලා කියන්නේ ධාතු කැටයක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවානේ. දැන් අපි අත්තරලා කතා කරේ ප්‍රතිඵල ගැනනේ නේද? අන්න ඒ විදිහේ ධාතු කැටයක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියන එකයි මේ නියති අවකාශය කියන එකේ තේරුම. දරුවනේ ධාතු කැටයක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද? 1 2 3 4 5 6 ඔන්න ඕවානේද පුතේ ලැබෙන්නේ? මින් එහා මුකුත් ලැබෙන්නේ නැහනේ. ඔව්. එහෙමනම් පුතේ නියති අවකාශය කියන්නේ දීලා තියෙන ක්‍රියාකාරකමක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික සංගල වරහන් ඇතුලේ දැක්වීමට අපි කියනවා නියති අවකාශය කියලා. ඒක අපි සංකේතවත් කරනවා කැපිටල් S අකුරේ. ඒකට හේතුව තමයි ඉංග්‍රීසියේදී නියති අවකාශයට කියන්නේ sample space කියලා. පැහැදිලිද? එතකොට පුතේ මොකද්ද නියති අවකාශය කියන්නේ? අපට දීලා තියෙන ක්‍රියාකාරකමේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික සංගල වරහන් ඇතුලේ ලියන එකට තමයි පුතේ අපි කියන්නේ නියති අවකාශය කියලා. බලමු තව උදාහරණයක්. උදාහරණාංක 2. කාසියක් උඩ දැමීම. මොකද්ද? කාසියක් උඩ දැමීම. කාසියක් උඩ දැමීම. පුතේ කාසියක් උඩ දැමීමේ මොකද්ද පුතේ? නියති අවකාශය. ඒකත් අපි ලියන්නේ S සමානයි සංගල වරහන්. පුතේ කාසිය උඩ දැමීමේ ප්‍රතිඵල මොනවාද? එක්කෝ සිරස නැත්තම් අගය නේද? අපි ඕකට ඉංග්‍රීසියෙන් කියනවා head එක ඕ tail එක කියලා. ඔන්න. එතකොට මේ තියෙන්නේ කාසියක් උඩ දැමීමේ ප්‍රතිඵල ටික. ඔය වගේ තව ලියන්න පුළුවන් මෙහෙම. අංක 3. මෙහෙම ගන්නම් ඈ. මල්ලක රතු ඇපල්. රතු ඇපල් 3ක් හා කොළ ඇපල් 2ක් ඇත. 2ක් ඇත. ඉන් අහඹු ලෙස ඇපල් ගෙඩියක් ගත් විට ඇපල් ගෙඩියක් ගත් විට සර් ඒක චුට්ටක් ඇතයි මේ අද ලියවෙන එක චුට්ටක් අවුල් වගේ ඈ මේක හරි කනෙක්ෂන් වල අවුලක්. එතකොට පුතේ මල්ලේ තියෙනවලු රතු පාට ඇපල් ගෙඩි 3කුයි කොළ පාට ඇපල් ගෙඩි 2කුයි. ඒකෙන් අහඹු ලෙස ඇපල් ගෙඩියක් ගන්නවා නම් ඇපල් ගෙඩියක් ලැබීමේ නියති අවකාශයයි මේ අහන්නේ. පුතේ ඒකත් අපි ලියනවා S. මොනවාද පුතේ තියෙන ඇපල් ಜಾති? රතු ඇපල් 3ක් තියෙනවා. ඒක අපි සිංහලෙන් ලියන්නේ නැහැ. රතු කියලා කියන්නේ රෙඩ් නේ. ඒ නිසා අපි ලියනවා රෙඩ් 1 නැත්නම් R1 R2 R3. කොළ ඇපල් කීයක් තියේද? 2යි. ග්‍රීන් කියලා කියන්නේ නේද? ඒ නිසා අපි කියනවා G1 G2. මේ තියෙන්නේ මල්ලේ තියෙන ඇපල් හමු වීමේ නියති අවකාශය. රතු 3යි කොළ 2යි. කොහොමනේ හම්බ වෙන්නේ? එතකොට මොකද්ද පුතේ සරලවම නියති අවකාශය කියන්නේ? නියති අවකාශය කියලා කියන්නේ අපට දීලා තියෙන ක්‍රියාකාරකමේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සංගල වරහන් ඇතුලේ නිරූපණය කිරීමට අපි කියනවා එම ක්‍රියාකාරකමේ. එහෙම නැත්නම් එම සිදුවීමේ නියති අවකාශය කියලා. අත උස්සන්න බලන්න ඒක තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික. නියති අවකාශයේ තේරුන්නේ නැහැ කියන දරුවෝ අත උස්සන්න බලන්න.
හරි. පුතේ හැමෝටම තේරුණා නේද ඒක? හරි. මෙන්න මෙහෙම නෝට් එක දාගන්න ලස්සනට පහලින් නියද අවකාශය කියන මාතෘකාවට යටින් මේ නෝට් එක දාගමු අපි. දී ඇති නෝට් එක ලියා ගන්න. දී ඇති සසම්භාවී ක්‍රියාකාරකමක සසම්භාවී ක්‍රියාකාරකමක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල සංගල වරහන් තුල නිරූපණය කිරීම නියැදි අවකාශය ලෙස හඳුන්වයි. සංගල වරහන් තුල නිරූපණය කිරීම නියැදි අවකාශය ලෙස හඳුන්වයි. සංගල වරහන් තුල නිරූපණය කිරීම නියැදි අවකාශය ලෙස හඳුන්වයි. හරි. පුතේ මේ උදාහරණ කීපේ ලස්සනට ලියා ගන්න හැමෝම. මේ උදාහරණ කීපේ ලස්සනට ලියා ගන්න. ඔන්න ඕවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද විභාගයේදී මේ ටික අත්‍යවශ්‍ය වෙනවා. ඉස්කෝලේදී මේ පාඩම උගන්වන්න දිනුත් ඔයාලට ගැටලුවක් නැති වේවි. මේ කොටස් ටික ගැන හොඳ අවබෝධයක් තිබුණොත්. ඔය උදාහරණ තුන ලියලා අත උස්සන්න බලන්න ඉවර කරලා. මේ තුනම ලියලා අත උස්සන්න. තේරු නැත්නම් පුතේ ඒත් සර්ට කියන්න. මේ තුනම ලියලා ඉවරලා අත උස්සලා පෙන්නන්න සර්ට. තාව 3 දෙනයි
පුතේ තේරුම් නැත්නම් තියෙනවා මයික් ඔන් කරලා කමන්නේ සර්ට කියන්නේ නැහැ. මොකද ඒ ටික අනිවාර්යෙන් වැඩි හරියටම හරියන්න ඕනේ. තවම 5 දෙනයි. මේ මුල් ටික විතරයි චුට්ටක් මෙහෙම තියෙන්නේ ඈ. හරි නේද? ආපෝ තාම බකල් ගහ ගහ ඉන්න සෙට් එකකුත් තියෙනවා. ඇයි මේ පරක්කු? ඉක්මනට උස්සන්න වැඩි ඉවර කරලා දීලා උස්සන්න බලන්න. මෙහෙම හෙමින් ගියොත් එහෙම ආච්චි අම්මලා සෙට් එක වගේ ආච්චි අම්මලා සීයලා වගේ හොඳට හිටී. තව පාඩම් පටන් ගත්තා විතරයි. චනුදී, ලෙෂන්, තෙවිඳු, උදුල ඇයි තාම පරක්කු? ලෙෂන් හරි. යන්තම් හරි. දැන් හැමෝටම තේරුණාද මොකක්ද නියති අවකාශය කියන්නේ කියලා? මොකද්ද පුතේ නියති අවකාශය කියන්නේ? දීලා තියෙන යම් ක්‍රියාකාරකමක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සංගල වරහන් තුල නිරූපණය කිරීමට අපි කියනවා නියති අවකාශය කියලා. හරි. බ්‍රේක් එකක් අරගන්න බ්‍රේක් එක අරගෙන ඊට පස්සේ අපි යමු මේකේ ඉතිරි කොටස් ටිකට. හරි ලේසි පාඩමක්. ලකුණු ටික ලේසියෙන්ම ගන්න පුළුවන් පාඩමක්. දැන් වෙලාව හරියටම 9:48යි. විනාඩි 5ක් බ්‍රේක් එක ගත්තොත් එහෙම 9:53ට අපි නැවත හමු වෙමු. කොහොමම රැඳී සිටින්න මේ විනාඩි 5ක බ්‍රේක් එක. සියලු දෙනාම ගන්න වතුර ටිකක් බොන්න, තේ ටිකක් බොන්න. බීලා හරියටම 9:53 වෙනකොට නැවත පන්තියට සම්බන්ධ වෙන්න. හරි. බ්‍රේක් එක ගන්න හැමෝම. දෙනිනා
රළුගල් කුලකට බුල් මෙටි පිටකට දැනිනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසු පස්සේ පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසු පස්සේ ඉරහඳ දෙපොළට මේ මහ පොළොවට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසු පස්සේ පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසු පස්සේ හරි. ආයිබෝවන් ආපහු හැමෝටම හැමෝම ඉන්නව නේද? හරි. රත්පාත් දාරත් උසන් අය. එතකොට පුතේ අපේ ලබන මාසයේ පාඩම් සැලැස්ම ගැන චුට්ටක් කියන්නම්. අදින් පස්සේ ඕගොල්ලන්ගේ මේ මාසයේ දවස් 7 කම්ප්ලීට් වෙලා තියෙනවා. මොකද පුතේ දවස් 7ක් දාන්න හේතුව වෙලා තිබුණේ එක සතියක් සාමාන්‍ය ෆ්‍රී එකේ තියාගෙන ටියුට් සහ අනිකුත් වැඩ කටයුතු සඳහා මොකද දවස් 8ම කරන්න අපහසුයි චුට්ටක් ඒ නිසා තමයි දවස් 7ක් පන්තිය දාලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පන්තිය මේ මාසේ පවත්වලා තියෙනවා 2 වෙනිදා 5 වෙනිදා 9 වෙනිදා 12 වෙනිදා 16 19 සහ අද 23. ඒ වුණාට නිමවට දෙන්න බලාපොරොත්තුවක් නැහැ. සුපුරුදු පරිදි නැවතත් මේ සතිය සිකුරාදා 26
අඟහරුවාදා 30 කියන දවස් දෙක අතිරේක දවස් දෙකක් විදිහට ඒ කියන්නේ මේ දවස් දෙක ගණන් ගැරින්නේ ලබන මාසේ දවස් විදිහට තමයි මම හිතාගෙන ඉන්නේ. හැබැයි එහෙමයි කියලා ලබන මාසේ නිමාඩු දෙන්නේ නැහැ. නත්තලට කලින් දවසේ විතරක් නිමාඩුවක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා. නමුත් ඒකත් දෙනවාමයි කියලා ෂුවර් එකක් නැහැ මගේ. මොකද මොන දේ සැමරුවත් ඕගොල්ලෝ නත්තල් මම දන්නේ නත්තල් සමනයි ඉන්නවද කියලා. ඒ කොහොම වුණත් කමක් නැහැ. රැට ওই වැඩ චුට්ටක් අඩුයිනේ. ඒ නිසා පන්තිය කට් කිරීලේ අදහසක් නැහැ මගේ. ඒ නිසා හැමෝම මේ විදිහට පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ලබන මාසේ දැන් මේ අලුතෙන් වෙච්ච වැඩෙත් එක්ක තමා ගැටලුව තියෙන්නේ. මොකක්ද අලුතෙන් වෙච්ච වැඩේ? සිලබස් එකේ පාඩම් කීපයක් අයින් කරා කියලා මම කිව්වනේ. ඒ අයින් කරපු පාඩම් එක්ක ඕගොල්ලන්ගේ වේගය පාඩම අයින් වුණානේ. ඒ වේගය පාඩමත් එක්ක පුතේ අනිවාර්යයෙන්ම අනුපාත කියන පාඩමට බර තැබීම වෙනවාම තමයි. අනුපාත අත්‍යවශ්‍ය වෙන පාඩමක් ඒ හේතුව නිසා අනුපාත පාඩම ලබන මාසේ පාඩම් ගොනට දාලා තියෙන. එතකොට ලබන මාසේ පාඩම් ටික වෙනවා කුලක ටියුට් ලැබෙන්න සලස්වනවා මම. කුලක ඊට පස්සේ අනුපාත ඒ වගේම ලබන මාසේ තමයි අර විශේෂිත වෙච්ච පාඩම් සෙට් එකේ එකක්. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි පාඩමත් ලබන මාසේ පාඩම් ගොන්නේ තියෙනවා. සමාන්තර ශ්‍රේණි. ඔන්න ඔය කියන පාඩම් තුන තමයි ලබන මාසේ පාඩම් තුන විදිහට ඕගොල්ලන්ට කෙරෙන්නේ. කුලක සියල්ලම සමස්තය ඉවර කරනවා. අනුපාත පාඩම සමස්තය ඉවර කරනවා 9 පන්තියේ කොටස් ටිකත් එක්කම. ඒ වගේම 10 පන්තිය අත්‍යවශ්‍ය සහ ප්‍රධාන පාඩමක් වෙච්ච සමාන්තර ශ්‍රේණි පාඩමත් මම බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේ තුල ඔබත් එක්ක සාකච්ඡා කරලා ඉවර කරන්න. පැහැදිලි නේද? එතකොට ඒ නිසා මේ පාඩම් ටිකට ලෑස්ති වෙන්න මම මේ සඳහා අවශ්‍ය ටියුට් ටික ඕගොල්ලන්ට ලබන සතියේ සමුදා වාගේ වෙන. ඒ කියන්නේ 29 වෙනිදා වාගේ වෙනකොට ලැබෙන්න සලස්වන්නම් ඕගොල්ලන්ගේ ගෲප් එක හරහා. පැහැදිලි නේද? ඒ වගේම තමයි ඒතකොට ලබන මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම ඕගොල්ලන්ට හෙට ඉඳලා කරන්න පුළුවනි. පොඩ්ඩක් account numbers වල පොඩි change වීමක් වෙලා තියෙනවා. ඒ නිසා මම account numbers ටික අද class එකෙන් පස්සේ දාන්නම් ඕගොල්ලන්ගේ group එකට නැවත. පොඩි වෙනසක් වෙලා තියෙන account numbers වල. ඒ නිසා සුට්ටක් එකන සැලකිල්ලෙන් පන්ති ගාස්තු දාලා දෙසැම්බර් මාසේ සමූහයට එකතු වෙන්න කටයුතු ටික කරන්න. අද 23 වුණාට දවස් ටික සම්පූර්ණ නිසා හරි. දැන් මේ කතාව ඔක්කොම ටික ඇති. දැන් අපි එන්නේ සම්භාවිතාව දැක්වීම කියන කොටසට. මේකත් ටියුට් එකේ තියෙනවා. නමුත් පොතේ අනුමාත්‍රකාව දාගන්න සම්භාවිතාව දැක්වීම කියලා. මොකද ටියුට් එකේ තියෙන එක ප්‍රමාණවත් නෑ මෙතෙන්ට. ටියුට් එකේ ගණන් ටික විතරක් අපි හදමු. ප්‍රධාන තොරතුරු ටික පොතේ දාලා පුතේ අනුමාත්‍රකාව දාගන්න සම්භාවිතාව දැක්වීම කියලා. සම්භාවිතාව දැක්වීම. සම්භාවිතාව දැක්වීම. අනුමාත්‍රකාව ගන්නකො මේ විදිහට. සම්භාවිතාව දැක්වීම. හරි නේද? හරි. දැන් ඔන්න පාඩමේ ආරම්භයේදී මම ඕගොල්ලන්ට කිව්වා සම්භාවිතාව කියලා කියන්නේ නිශ්චිත වූ ප්‍රතිඵල එකකට වඩා වැඩිපුර තියෙන ක්‍රියාකාරකම් වලට අපි කිව්වා සම්භාවිතාවයේ සිදුවීම කියලා. නියති අවකාශය කියලා කිව්වේ ඒ ක්‍රියාකාරකමේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික සංගල වරහන් ඇතුලේ නිරූපණය කරනවාට අපි කිව්වා ඒ ක්‍රියාකාරකමේ නියති අවකාශය කියලා. දැන් තමයි පාඩමේ අත්‍යවශ්‍යම කොටසට යන්නේ. ඒ තමයි සම්භාවිතාව දැක්වීම. බලන්නකො මේ උදාහරණය දිහා අංක 1. දැන්ම ලියන්න එපා බලාගෙන විතරක් ඉන්න. ධාතු කැටයක් උඩ දැමීම. ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධිය ඇසුරින් පහත ඒවාට පිළිතුරු සපයන්න. ඔන්න ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ? ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධිය ඇසුරෙන් පහත ඒවාට පිළිතුරු සපයන්න. දැන් ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධිය කිව්ව ගමන් අපි දන්නවා ධාතු කැටයේ නියති අවකාශය තමයි මෙන්න මේ තියෙන්නේ. ඒක අපි දන්නවා. 1 2 3 4 5 6. මේ තියෙන්නේ මොකද්ද පුතේ? ධාතු කැටයේ නියති අවකාශය. ඕක අපි හැමෝම දන්නවා.
එතකොට මේ වාගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න යනකොට නියැදි අවකාශය ගැන ඔබට මනා අවබෝධයක් තිබිය යුතුයි. ඒ අනුව බලන්න රෝම ඉලක්කම් 1 ධාතු කැටයක් උඩ දැමීමේදී මම ඒ කොටස ලියන්නේ නැහැ. මම ලියන්නම් ඔත්තේ අගයක් ලැබීමේ සම්භාවිතාව. ඔත්තේ අගයක් ලැබීමේ සම්භාවිතාව. අපි ඕකට තමයි කියන්නේ අපේක්ෂිත සම්භාවිතාව කියලා. හරි. දැන් බලන්නකො මේකේ උත්තරේ ගන්න විදිය. මොකද්ද කියන්නේ? ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධිය ඇසුරින් පහත ඒවාට පිළිතුරු සපයන්න කියලා කියනවා. එතකොට සර් මේ කළු පෑනෙන් ලියලා තියෙන්නේ ධාතු කැටේ උඩ දානකොට එයාගේ නියැදි අවකාශය. මොකද්ද පුතේ නියැදි අවකාශයේ තියෙන්නේ? 1 2 3 4 5 6 කියන ඉලක්කම් ටික තමයි නියැදි අවකාශයේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලනේ. දැන් අපෙන් අහනවා ඒ ප්‍රතිඵල ඇසුරෙන් ඔත්තේ අගයක් ලැබීමේ සම්භාවිතාව. ඒ මොකද්ද සර් ඒ කියන්නේ? පුතේ බලන්නකො මේ ප්‍රතිඵල අතරේ ඔත්තේ ඉලක්කම් කීයක් තියෙනවද කියලා. පුතේ මෙතන ඔත්තේ සංඛ්‍යා කීයක් තියෙනවද? 1යි 2යි 3යි. මේ ගොඩේ ඇතුලේ ඔත්තේ අගයන් 3ක් තියෙනවා. ඒ මොනවද ඔත්තේ අගයන්? 1යි 3යි 5යි. එහෙනම් මේක සම්භාවිතාවක් ස්වරූපයෙන් ලියන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න බලන්න. ධාතු කැටයක් උඩ දැමීමේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා ඔක්කොම 6ක්. ප්‍රතිඵල තියෙනවා ඔක්කොම 6ක්. ඒ කියන්නේ නියත අවකාශය ඇතුලේ තියෙනවා ඔක්කොම 6ක්. ඒකෙන් ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ 3යි. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ ප්‍රතිඵලය 6න් 3යි. වැඩේ පැහැදිලිද? ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද? 6න් 3යි. චුට්ටක් පැහැදිලි මදි වගේනේ. තව එකක් බලමු. උදාහරණාංක 2. දෙකට වැඩි අගයක් ලැබීම. වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාව. දෙකට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාව. හරි. දැන් බලමු. දැන් මේ සංඛ්‍යා සමූහයෙන් බලන්න දෙකට වඩා වැඩි අගයන් මොනවාද තියෙන්නේ? දෙකට වඩා වැඩි. දෙකට වඩා වැඩි කිව්වම දෙකයි ඉති වෙන්න බෑ. මොනවාද තියෙන්නේ? 3 4 5 6. ඉලක්කම් කීයක් තියෙනවද දෙකට වඩා වැඩි? දෙකට වඩා වැඩි ඉලක්කම් තියෙන්නේ 4යි. එහෙනම් එයාගේ සම්භාවිතාව තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම 6යි. ඒකෙන් දෙකට වඩා වැඩි ඉලක්කම් තියෙන්නේ 4යි. එහෙනම් සම්භාවිතාව 6න් 4යි. පැහැදිලිද? තව එකක් බලමු අපි. තව උදාහරණයක් බලමු. රෝම ඉලක්කම් 3. තුනෙහි ගුණාකාරයක් ලැබීම. ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. තුනෙහි ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. බලමු ඒකේ උත්තරේ. පුතේ මේක ඇතුලේ තුනේ ගුණාකාර කීයක් තියෙනවද? තුනේ ගුණාකාර තියෙන 2යි නේද? කවුද? 3 සහ 6 විතරයි. එහෙමනම් මෙයාගේ සම්භාවිතාව කීයද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම 6යි. ඒ 6 ඇසුරෙන් තුනේ ගුණාකාර තියෙන්නේ 2යි. එහෙනම් අවසාන පිළිතුර 6න් 2යි. ඔන්න ඔමයි පුතේ අපි සම්භාවිතාව දැක්වීම සිදු කරන්නේ. අත උස්සන්න බලන්න මේක තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික. අනේ සර් සම්භාවිතාව දැක්වීම නම් තේරුනේ නැහැ අපට. අත උස්සන්න බලන්න එහෙම කියන දරුවෝ. පුතේ අපි හැම වෙලාවකම සම්භාවිතාව දක්වන්නේ නියැදි අවකාශයේ භාවිතයට අරගෙන. ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ගාන තමයි යටින් දාන්නේ. අපි අපේක්ෂා කරන කෙනා තමයි උඩින් දාන්නේ. පැහැදිලිද? කවුරුත් අත උස්සලා නැහැ කියන්නේ හැමෝටම පැහැදිලිද? ගැටලුවක් තියෙනම් අත උස්සන්න බලන්න. තේරුන්නේ නැහැ සර් වගේ කියන කට්ටිය අත උස්සන්න බලන්න බය නැතුව. මේක හොඳටම තේරෙන්න ඕන පාඩමක්. අනිවාර්යෙන් ලකුණු 10 තියෙනවා හැම පේපර් එකකම. ඔය ඕන පේපර් එකක් අරන් බලන්න සම්භාවිතාව ලකුණු 10 අනිවාර්යෙන්ම තියෙනවා. වැඩේ පැහැදිලිද හැමෝටම? හරි. එහෙනම් මේ නෝට් එක ලස්සනට දාගමු. මේ නෝට් එක ලස්සනට දාගමු අපි. සසම්භාවී සිද්ධියක
සසම්භාවී සිද්ධියක අපේක්ෂිත සම්භාවිතාව සසම්භාවී සිද්ධියක අපේක්ෂිත සම්භාවිතාව අපේක්ෂිත සම්භාවිතාව ගණනය කිරීම පහත පරිදි වේ. පහත පරිදි වේ. හරි ලියන්න බලන්න පුතේ මේ උදාහරණේ ලස්සන ලියා ගන්න හැමෝම. තව උදාහරණ කීපයක් මම කියලා දෙනවා ඊට පස්සේ අපි ටියුට් එකට යමු. මේ ටිකෙන් පස්සේ ටියුට් එකට යන්න පුළුවන් අපට. ලස්සනට මේ උදාහරණේ ලියලා ඉවරලා අත උස්සන්න බලන්න තවත් උදාහරණ කීපයක් කියලා දෙනවා ඔයගොල්ලන්ට. මේ උදාහරණේ ලියලා අත උස්සන්න බලන්න පුතේ ලස්සනට. ඉක්මන් කරමු අපි ලොකු වෙලාවක් ගන්න එපා. හැකි ඉක්මන ලියලා අත උස්සලා පෙන්නන්න සර්ට.
හැකි ඉක්මනින් ඔය සාමාන්‍යයෙන් ඔහොම තමයි අර ටියුට් එකේ ලියන්නේ නැතුව පොතේ ලියලා දුවම චුට්ටක් වෙලා යනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ටියුට් එකේ පොඩි අවුලක් නිසා එහෙම උනේ ඈ. නැත්තම් මෙතෙක් දුන්න හැම එකේම සර් ටියුට් එකේම ලියන්න දුන්නානේ. මේකේ ඔය චුට්ටක් තව ලියන්න තියෙන ඊට පස්සේ ටියුට් එකට පයින්න පුළුවන් අපිට. තාම නම් 7 දෙනා යට උසලා තියෙන. ඉක්මන් කරමු මගේ දරුවනේ. ඉක්මන් කරමු. නව දෙනයි. තව 4 දෙනෙක් ඉන්නවා. තව 3 දෙනෙක් නේ. රන්දිකා, සත්සරණී සහ උදුල. ඉක්මන් කරමු පුතේ. උදුල හරිද? හරි. ඔන්න පුතේ සර් ගාන මකනවා එහෙමනම්. සර් ගාන මකනවා. හරි. එතකොට ඔන්න බලන්න ඕකයි අපි සම්භාවිතාව දැක්වීමේදී සිදු වෙන්නේ. පැහැදිලි නේද හැමෝටම? ඒ කියන්නේ අපි නියති අවකාශයේ ඔස්සේ තමයි සම්භාවිතාව දක්වන්න කටයුතු කරන්නේ. පුතේ මේ පාඩමේ මම අර කිව්ව විදිහට පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ මේ පාඩමේ ටියුට් එකේ තමයි පොඩි අවුල වුනේ සර්ට. ඒ කියන්නේ ටියුට් එකේ තිබිච්ච තොරතුරු ඔක්කොම ටික පාඩමට මම මෙතෙන්ට ගන්න බැරි වුණා. හැමෝම එන්න බලන්න. හැමෝම එන්න. ටියුට් එකේ ප්‍රශ්නාංක 6ට එන්න හැමෝම. මට ප්‍රශ්නේ පෙන්නන්න විදිහක් නෑ මම හිතනවා හැමෝම ටියුට් එක print out අරන් ඇති කියලා. ටියුට් එක පෙරලා ගන්න දැන්. ටියුට් එකේ පිටු අංක 2 ප්‍රධාන ප්‍රශ්නාංක 6ට එන්න හැමෝම. ප්‍රධාන ප්‍රශ්නාංක 6. එතන සිට තමයි ඉස්සරහට යන්නේ අපි. ප්‍රධාන ප්‍රශ්න අංක 6ට උත්තර ලියන්න බලන්න හැමෝම. ටියුට් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 6ට උත්තර ලියන්න බලන්න හැමෝම. ප්‍රධාන ප්‍රශ්නාංක 6ට. මල්ලක් තුල ඇති වීදුරු බෝල 12 අතුරින් දෙකක් සුදු පාටය, තුනක් රතු පාටය, ඉතිරිය නිල් පාටය. මල්ල හොඳින් කලවම් කර ඒ තුල නොබලා බෝලයක් ඉවතට ගනු ලැබේ. එය සුදු පාට එකක් වීමේ සම්භාවිතාව ලියන්න, රතු පාට එකක් වීමේ සම්භාවිතාව ලියන්න, නිල් පාට එකක් වීමේ සම්භාවිතාව ලියන්න. පුතේ මේ වාගේ ඒවා ලියනකොට ඕගොල්ලෝ සම්භාවිතාව අර නියති අවකාශයේ හැම වෙලාවකම ලියන්න ඕන වෙන්නේ නැහැ. තේරුණාද? නියති අවකාශයේ හැම වෙලාවකම ලියන්න එපා. හේතුව මේ ඒක හිතේ තියාගන්න. අර ඉස්සෙල්ලා ගානේස උදාහරණ ගානේ නියති අවකාශයේ ලියලා පෙන්නුවට හැම එකේම නියති අවකාශයේ ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒක මතකේ තියාගෙන උත්තර ටික විතරක් ලියාගෙන යන්න. හැකි ඉක්මනින් ලස්සන උත්තර දීලා අත උස්සන්න බලන්න. පුතේ මම කරන්න කිව්වේ ටියුට් එකේ ප්‍රශ්නාංක 6ට උත්තර ලියන්න කියලා කිව්වේ. ටියුට් එකේ ප්‍රශ්නාංක 6ට උත්තර ලියන්න හැමෝම. ටියුට් එකේ ප්‍රශ්නාංක 6. ටියුට් එකේ ප්‍රශ්නාංක 6ට උත්තර ලියන්න.
ඔබට කනෙක්ෂන් ඉෂුස් තියෙනවා ගොඩක් අයට. මොකද කරන්නේ වැස්ස සහ ගොඩක් දේවල් තියෙන එක එක පැති වලට. ප්‍රධාන ප්‍රශ්නාංක 6ට උත්තර ලියලා අත උස්සලා පෙන්වන්න බලන්න සර්ට වැඩේ ඉවරයි කියලා. ඉස්සරලා කියලා දුන්න විදිහට ගන්න. නියති අවකාශය ලියන්න අවශ්‍ය නැහැ. නියති අවකාශය හිතේ තියාගන්න. ඒ අනුව උත්තර ලියන්න. වැඩේ හරි ලේසියි එතකොට. හරිද හැමෝම? සර් උත්තරේ ලියන්නද බලන්න ඒකට. අපි බලමු පුතේ ඒ ගානේ උත්තරේ. බලමු ඒ ගානේ උත්තරේ. ඔන්න ප්‍රශ්නාංක 6 ටියුට් එකේ මල්ලක් තුල ඇති වීදුරු බෝල 12ක් අතුරේ දෙකක් සුදු පාටයි. 3ක් රතු පාටයි. ඉතිරිය නිල් පාටයිලු. ඉතින් අපිට කියනවා මල්ල හොඳින් කලවම් කරලා මල්ල දිහා බලන්න නැතුව බෝලයක් ඉවතට ගත්තොත් එහෙම. ඒක සුදු පාට එකක් වීමේ සම්භාවිතාව සුදු පාට එකක් වීම පුතේ සුදු පාට එකක් වීමේ සම්භාවිතාව කීයද? මල්ලේ ඔක්කොම බෝල 12යි. ඒ බෝල 12න් සුදු පාට ඒවා තියෙන්නේ දෙකක් නිසා සම්භාවිතාව 12න් 2යි. ඊට පස්සේ එහා පැත්තේ රොමිලක්කම් දෙකට එන්න. රතු පාට එකක් වීමේ සම්භාවිතාව කීයද? රතු පාට එකක් වීම මල්ලේ ඔක්කොම බෝල 12යි. ඒකෙන් රතු පාට ඒවා තියෙන්නේ 3යි. ඒකේ රොමිලක්කම් 3. නිල් පාට එකක් වීම මොකද්ද පුතේ? නිල් පාට එකක් වීම. ඉතින් ඉතිරිය නිල් පාට කියන්නේ දෙකක් සුදු පාටයි 3ක් රතු පාටයි නම් ඉතිරිය 7යිනේ නේද? එහෙනම් 12න් 7ක් නිල් පාටයි. 12න් කීයද පුතේ නිල් පාට? 12න් 7ක් නිල් පාටයි. රෝමිලක්කම් 4. රතු පාට හෝ නිල් පාට එකක් වීම. නිල් 7යි රතු 3යි නිසා ඔක්කොම 12න් 10යි. උත්තරේ කීයද පුතේ? රෝමිලක්කම් 4ට 12න් 10යි. සම්භාවිතාව 12න් 10යි. අවසාන එක. සුදු පාට හෝ නිල් පාට හෝ රතු එකක් නොවීමේ සම්භාවිතාව. සුදුත් නැතුව, නිලුත් නැතුව, රතුත් නැතුව එකක් වීමේ සම්භාවිතාව 12න් 0යි. අත උස්සන්න බලන්න වැඩේ උත්තර ටික හරියටම හරි කියන දරුවෝ ටික. ඔන්න සර් මගේ උත්තරේ නම් හරි එකට කියන දරුවෝ අත උස්සන්න බලන්න. very good. හොඳයි ඈ ඔක්කොම වගේ අත ඉස්සුවා. very good. හරි. ඊට පස්සේ එන්න බලන්න හැමෝම එහෙමනම් ඒ විදිහට ප්‍රශ්නාංක 7 හදමු බලන්න ප්‍රශ්නාංක 7ට උත්තර ලියන්න. ප්‍රශ්නාංක 7ට බන්දේ 100ක වීදුරු 10ක් ඇත. එම වීදුරු 10න් 3ක් දෙහි යුසද 6ක් දොඩම් යුසද එකක නෙල්ලි යුසද ඇත. බැලූ බැල්මට එකම වීදුරුවක්වත් වෙන්කොට හඳුනාගත නොහැකිය. අහඹු ලෙස ඉවතට ගන්නා වීදුරුවක උත්තර ලියන්න බලන්න ඒ සෙට් එකට. උත්තර ලියලා අත උස්සලා සර්ට පෙන්නන්න. ටියුට් එකේ ප්‍රධාන ප්‍රශ්නාංක 7ට උත්තර ලියලා අත උස්සන්න බලන්න.
දැන් කරන්න කිව්වේ 7 වෙනි ගාන. 7 වෙනි ගාන කරන්න කිව්වේ ටියුට් එකේ 7 වෙනි ගාන. ටියුට් එකේ 7 වෙනි ගාන කරලා අත උස්සලා පෙන්නන්න. 6 වෙනි එක කරලා ඉවරයි අපි. 6 ඉවරයි. 7 ටියුට් එකේ 7 වෙනි ගාන තමයි සර් කරන්න කිව්වේ. ඉවර දරුවෝ ටික අත උස්සලා පෙන්නන්න. ටියුට් එකේ 7 වෙනි ගාන කරලා ඉවරයි නම් මට අත උස්සලා පෙන්නන්න. තාම 7 දෙනා ඉක්මන් කරමු අනිත් අයත්. හැමෝම හැකි ඉක්මනින් ලියන්න. හරි. ඔන්න පුතේ සර් ගාන හදන බලමු අපි. මේ හදන්න යන්නේ සර් ප්‍රශ්නාංක 7. වැඩේ හරි ලේසි. ඒකේ කියනවා මෙහෙම. බන්දේසියක වීදුරු 10ක් ඇත. එම වීදුරු 10න් 3ක් දෙහි යුෂද 6ක් දොඩම් යුෂද එකක නෙල්ලි යුෂද ඇත. බැලූ බැල්මට එකම වීදුරුවක්වත් වෙන්කොට හඳුනාගත නොහැකිය. අහඹුලෙස ඉවතට ගන්නා වීදුරුවක දොඩම් යුෂ හෝ නෙල්ලි යුෂ තිබීම. පුතේ ඔක්කොම වීදුරු 10යි. මේ රෝමිලක්කම එකට උත්තරේ 10න් අහනවා දොඩම් යුෂ හෝ නෙල්ලි යුෂ තිබීම. පුතේ දොඩම් යුෂ තියෙන වීදුරු 6ක නෙල්ලි යුෂ තියෙන වීදුරු 1ක නිසා උත්තරේ 10න් 7යි. රෝමිලක්කම් 2 දෙහි යුෂ හෝ දොඩම් යුෂ තිබීම. පුතේ දෙහි යුෂ 3යි දොඩම් යුෂ 6යි නිසා උත්තරේ 10න් 9යි. රෝමිලක්කම් 3 දෙහි යුෂ නොතිබීම. පුතේ දෙහි යුෂ නොතිබීම නම් ඒ කියන්නේ දෙහි යුෂ නැතුව අනිත් ඒවා තියෙන්න ඕන කියලානේ නේද? එහෙනම් එතනත් උත්තරේ 10න් 7යි. ඇයි ඒ? දෙහි යුෂ තියෙන්නේ වීදුරු 3ක විතරයි. එහෙනම් 10න් 3ක දෙහි යුෂ නම් තියෙන්නේ දෙහි යුෂ නොතිබීම 10න් 7යි. ඊළඟ එක දෙහි හෝ නෙල්ලි නොතිබීම. පුතේ දෙහි හෝ නෙල්ලි නොතිබීම කිව්වොත් එහෙම දෙහි තියෙන්නත් බෑ නෙල්ලි තියෙන්නත් බෑ. පිළිතුර 10න් 6යි. උත්තරේ කීයද? 10න් 6යි. අත උස්සන්න බලන්නේ ඒකේ උත්තර හරි කියන දරුවෝ. ඔන්න සර් ඒකේ උත්තරේ නම් මගේ හරි. ඒ අය අත උස්සන්න බලන්න. 8 දෙනයිද? අනිත් අයගේ වැරදුනාද? ලියා ගන්න වෙලාව මදි වුණාද? 9 දෙනෙක් ඉන්නවා. හරි. අනිත් දරුවෝ ටික ලියා ගන්න බලන්න වැරදිච්ච දරුවෝ ටික ලියා ගන්න බලන්න. ඒ ලියලා ඉවර වෙලා ප්‍රධාන ප්‍රශ්නාංක 8ට යන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 8ට යන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 8 ඉවර කරන්න බලන්න ඒක. ඒක හොඳ අවබෝධයෙන් කියවන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 8 ඒක ඉවර කරලා අත උස්සලා පෙන්නන්න සර්ට. ප්‍රධාන ප්‍රශ්නාංක 8
very good. දැන් මට දිනෙක අත උස්සලා තියෙනවා. අනිත් පැත්ත අත උස්සන්න බලන්න හැකි ඉක්මනින්. ඒක හරි ලේසි. ප්‍රධාන ප්‍රශ්නාංක 8. උත්තර ලියලා අත උස්සලා පෙන්නන්න සර්ට. තාම 8 දෙනයි. හරිද? very good. ඔන්න බලන්න ඒකේ උත්තර ටික. ඒක හරි ලේසි. හැබැයි චුට්ටක් අවබෝධයෙන් යන්න ඕන. සර් චුට්ටක් එකේ සටහන දාන්නම් ඈ. මෙතන තියෙනවා සමන් මල්. සමන් මල්. එහා පැත්තේ අරලිය මල්. අරලිය මල්. මේ ර තියෙන්නේ හොඳේ අරලිය. මෙතනින් තියෙනවා කහ. මෙතනින් තියෙනවා කොළ. මම මේක නිකන් ලිව්වේ අර අවශ්‍ය ටික අතවලට ටික ගන්න. මෙතන 7යි මෙතන 6යි. මෙතන 2යි මෙතන 5යි. රෝමිලක්කම් එකේදී අහනවා සබන් කැට අඩංගු පෙට්ටියෙන් අහමු ලෙස සබන් කැටයක් ගතහොත් එය සමන් පිච්ච මල් සුවඳ වීම. පුතේ සමන් මෙතන ඔක්කොම සබන් කැට කීයක් තියෙනවද? 7යි 6යි 13යි 13යි 5යි 18යි 2යි 20යි. ඒ 20න් සමන් පිච්ච මල් තියෙන්නේ 13යි. හරිනේ. මේ දෙන්නම සමන් පිච්ච. පාට ගැන අහලා නැහැ. රෝමිලක්කම් 2. කොළපාට සබන් කැටයක් වීම. පුතේ කොළපාට සබන් කැට තියෙන මේ පහළ තීරුව 20න් 11යි. රෝමිලක්කම් 3. අරලිය සුවඳ සබන් කැටයක් වීම. පුතේ අරලිය සුවඳ සබන් කැට තියෙන්නේ 20න් 7යි. මේ පැත්තේ දෙන්නා විතරනේ අරලිය සුවඳ 20න් 7යි. රෝමිලක්කම් 4. පිච්චමල් සුවඳ කොළ සබන් කැටයක් හෝ මොකක්ද කියන්නේ? පිච්චමල් සුවඳ කොළ සබන් කැටයක් මෙයා. හෝ අරලිය සුවඳ කහ සබන් කැටයක්. අරලිය සුවඳ කහ සබන් කැට කියන්නේ මේවට. පුතේ ඔය රවුම් කරපු දෙකේ එකතුව කීයද? 20න් 8යි. ඔන්න පුතේ එතන රෝමිලක්කම් 4ට අදාළ උත්තර 4. රෝමිලක්කම් 4ට අදාළ උත්තර 4 තමයි සර් ඔය විදිහට රවුම් කරේ. අත උස්සන්න බලන්න වැඩේ ඉවරයි කියන දරුවෝ. ඒක හරියටම හරි කියන දරුවෝ අත උස්සන්න බලන්න. ඔන්න සර් ඒ ටික නම් හරියටම හරි. අත උස්සමු බලන්න. 9 දෙනයිද? චමීෂා, එරන්දිකා, ලේෂන්. පුතේ වැරදුනාද? වැරදුනාද නෑ නේද? හරි නේද හැමෝගෙම? හැමෝගෙම පුතේ ලියා ගන්න ওই ටික. ওই ටික ලියා ගන්න. හරි. තත්සරණි හරි නේද? හරි. very good ආ. හේවිඳු හරි නේ පුතේ? හරි. එහෙනම් මෙන්න අද දවසේ අපි සාකච්ඡා කරන අවසාන ගණන් කීපයට මේ යන්න හදන්නේ. එන්න බලන්න හැමෝම ප්‍රධාන ප්‍රශ්නාංක 9ට. ප්‍රධාන ප්‍රශ්නාංක 9 හදන්න බලන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 9. හදමු බලන්න ප්‍රධාන ප්‍රශ්නාංක 9. ඒක හරි ලේසි. හදලා අත උස්සන්න ටකස් ගාලා. ප්‍රධාන ප්‍රශ්නාංක 9ට උත්තරේ ලියලා අත උස්සන්න බලන්න. හැකි ඉක්මනින්. හරි දෙක ප්‍රධාන ප්‍රශ්නාංක 9.
බණ්ඩක්කායට 100ක් පැල කරන ලදී. එයින් ඇට 70ක් පැලවිය. බණ්ඩක්කා ඇටයක් පැලවීමේ සම්භාවිතාව සොයන්න. උත්තරේ කීයද පුතේ? බණ්ඩක්කා ඇටයක් පැලවීමේ සම්භාවිතාව කීයද? ඔක්කොම තිබිලා තියෙන්නේ බණ්ඩක්කා ඇට 100යි. එයින් අහනවා ඇට 70ක් පැලවිය. අහනවා එහෙනම් බණ්ඩක්කා ඇටයක් පැලවීමේ සම්භාවිතාව කීයද? 100ට 70යි. හරි ලේසි. කීයද? 100ට 70යි. එච්චරනේ. මොකද ඔක්කොම ඇට තිබුණේ 100යි. ඒකෙන් පැලුනේ ඇට 70යි. එහෙනම් පිළිතුර 100ට 70යි. පැහැදිලි නේද හැමෝටම මේක? හරි. එතකොට ඉන් එහාට අපිට සාකච්ඡා කරන්න තියෙන ලක්ෂ්‍ය ප්‍රස්ථාරය හා කාර්යශීල තලය කියන එක ටියුට් එකේ යම් යම් අඩුපාඩු ටිකක් තිබුණා මේ ටියුට් එකේ. ඒ නිසා ඒ ගැන වැඩි හිතන්න යන්න එපා. අනිත් දවසේදී මම පාඩමේදී ඒ කොටස් ටික නැවත ආවරණය කරලා දෙනවා ඔයගොල්ලන්ට. අද දවසේදී ගොඩාක් දරුවන්ට කනෙක්ෂන් ඉෂුස් තිබුණා සහ අද දවසේ සර් විනාඩි 15ක් විතර කලින් පන්ති ඉවර කරන්න හදන්නේ මේ. ඒකට හේතුව තමයි චූට්ටක් විතර මේ පාඩමේ ඉදිරි කොටස් ටික ගැන පොඩි පොඩි ගැටලුකාරී දැන් කීපයක් සර්ට ඇවිල්ලා තියෙනවා ටියුට් එකේ. ඒ නිසා ඒ ටික මම නිවැරදි කරලා දෙන්නම් ඕගොල්ලන්ට. ලොකු අඩුපාඩු මුකුත් නැහැ. ඔන්න අද විතරක් චුට්ටක් පොඩි වෙලාවක් කල් තියයින් සර් ඉවර කරන්න. මොකද ගොඩාක් දරුවෝ දාලා තිනවා වැස්ස කියලා. වැස්ස නිසා ඇහෙන්නේ නැහැ. අනම්මනම් ගැටලු රාශී දැන් ගොඩයි. එතකොට ඕගොල්ලන්ට ලබන සතියේදී ඒ කියන්නේ මේ සතියේ සිකුරාදා පන්තියේ සුපුරුදු පරිදි තියෙනවා. එදා දවසේදී සම්භාවිතාවය අපි ලක්ෂ්‍ය ප්‍රස්ථාරයේ සහ රුක් සටහන ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ලබන සතියේ වෙනකොට ඕගොල්ලන්ට ලබා දෙනවා ලබන මාසයේ සඳහා දාලා ටියුට් ටික. ඒ නිසා සුපුරුදු පරිදි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙමනම් දරුවනේ අදට සර් චුට්ටක් කල් තියාගෙන පන්තිය නතර කරනවා වුණ අද දවසට විතරක්. නැවත එහෙම වෙන්නේ නැහැ. මොකද කල් තියාගෙන පන්තිය නතර කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ හැම දිනෙකම ගණන් ටික හදන්න. ඒ විදිහට බලන්න ඕනේ මේ සතියේ මේකේ හෝම්වර්ක් මොකුත් නැහැ ඔයගොල්ලන්ට දීලා. ගිය සතියේ හෝම්වර්ක් කරපු නැති දරුවෝ ටික මට හෝම්වර්ක් කරලා ඉවන්න. හෝම්වර්ක් කරපු දරුවෝ කීප දෙනෙක් හිටියා. ඒ අයගේ හෝම්වර්ක් මම බලලා ඒගොල්ලන්ට දාන්නම්. හරි. එහෙමනම් දරුවනේ අදට අපි විනාඩි කිහිපයක් කල් තියයින් පන්තිය නතර කරනවා. අපි නැවත සිකුරාදා සම්බන්ධ වෙනවා සම්භාවිතාව පාඩමේ ඉතිරි කොටසත් එක්ක. ඕගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. good night. ආයුබෝවන් දරුවනේ.